තේරීම් වර්ගයේ පරීක්ෂණයට මූලික ලක්ෂණ මොනවාද? තේරීම් ප්‍රශ්න. බලන්න එක්කෙනා එක ගාන කියන්න. තේරීම් වර්ගයේ වණු ප්‍රධාන කොටස් 3යි. ඇඳීම්, එහෙම නැත්නම් සීහුම්, යාකිරීම් කියන ඒවා, දෙවර්ණ, බහුවර්ණ මතක ඇති. තේරීම් වර්ගයේ වණුවක් කියන්නේ දෙන ලද පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර තේරීමට යෝජනා කරන වණු වේ. එතකොට මේවා සතු මූලික ලක්ෂණ මොනවද? මොනවද මූලික ලක්ෂණ? ප්‍රබෝධක හා ප්‍රතිචාර සමජාතීය විය යුතුයි. නවකතාකරුවෝ නම් එහා පැත්තේ නවකතා පොත්වල නම් තියෙන්න ඕන. උදාහරණයක්. රටවල් නම් භාවිතවන මුදල්. දෙවැනි එක ප්‍රබෝධක ගණනට වැඩිය ප්‍රතිචාර ගණන වැඩි විය යුතු වෙන්න ඕන. එකක් හෝ දෙකක් තමයි වැඩි වෙන්නේ. තේරීම් වණු වර්ගයක් විදිහට මේ මූලධර්මයට පටහැනි හින්දා නිවැරදි පිළිතුරු දෙකක් හෝ තුනකින් විතරයි තේරන්න ඉඩ දෙන්නේ. එතනින් එහාට යන්නේ නැහැ. ප්‍රබෝධක වලට ගැලපෙන එක් නිශ්චිත ප්‍රතිචාරයක් පිළිතුරක් පමණක් ප්‍රතිචාර තුල අන්තර්ගත කරන්න ඕන. ලංකාවේ ඓතිහාසික ස්ථාන කිව්වහම සීගිරිය පොළොන්නරුව දෙකම අයිති. එහෙනම් එකයි දාන්නේ අපි එතන. පිළිතුර ගලපා දැක්වීම සඳහා ප්‍රබෝධක හෝ ප්‍රතිචාර තුලින් ඉඟි දෙන්නේ නැතුව ඉන්න ඕන. මව්පියා සහිත දරුවන් සහිත පවුල විස්කෘත පවුල දෙපැත්තෙම දරුවා දාන්නවා. ඉඟි දෙන්න බෑ. උපදෙස් දෙන ආකාරය. සීහුම් වණුවක් සඳහා උපදෙස් ලබා දීමේදී පළමුව වම සහ දකුණු පැත්ත හේවත් ප්‍රබෝධක ප්‍රතිචාර මගින් කුමන විෂය කරුණක් ඉදිරිපත් කරනවද කියන එක වෙන වෙනම සඳහන් කරන්න ඕන. ඊට පස්සේ ප්‍රබෝධක ප්‍රතිචාර ගැළපීම සඳහා නිශ්චිත ශ්‍රේණි මට්ටමට පැහැදිලි වෙන විදිහට උපදෙස් ලබා දෙන්න ඕන. ප්‍රාථමික ශ්‍රේණි ඉරියා කරන්න, අනෙක් ශ්‍රේණි ඉරියැඳීම යෝග්‍ය වෙන්නේ නැහැ. එතකොට ඉරියැඳ යා කිරීම ගුරුවරයාගේ පිළිතුරු පත්‍ර ඇගීමේ කාර්යක්ෂමතාවය බිඳ දානවා කියලා අපි කතා කරා. එහෙනම් සීහුම් වල ඉරියැඳ යා කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ප්‍රාථමික ශ්‍රේණි වලදී විතරයි උපදෙස් පහසුවෙන් තේරුම් ගන්න මෙහෙම ඉඩ දිය යුතුයි. ප්‍රබෝධක ගාන 5 12ත් අතර ප්‍රමාණයක් ලැබීමට යෝජනා කරනවා. මේක 7 13 තියෙන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම නෑ. අනවශ්‍ය ලෙස දරුවා අපහසුතාවයට ලක්වීමට ඉඩ නොදෙන්න තමයි 12ට වැඩි කරන්නේ නැත්තේ. ඔන්න ඔය ටික තමයි සීහුම් වණු සකස් කිරීමේදී පරීක්ෂණ සතු මූලික ලක්ෂණ. ඒකෙස පොතක තියෙන පොඩි කෙටියෙන් කරුණු තුනක් සරල දැනුමක් විනීම සඳහා යොදාගත හැක ප්‍රාථමික පන්ති වලට යෝග්‍ය විශාල විෂය ප්‍රදේශයක් ආවරණය කළ හැකිය කියලා. ඔව්. අපේ ටීචර්ලා ඒකත් ලියා ගන්න. මිස් පිළිතුරු තුන නැවත පොඩ්ඩක් කියනවද? ඔව් සරල දැනුමක් විනීම සඳහා යොදා ගැනීම ප්‍රාථමික පන්ති වලට යෝග්‍යය විශාල විෂය ප්‍රදේශයක් ආවරණය කළ හැකිය. ඊට පස්සේ සාර්ථක බහුවර්ණවල තිබිය යුතු ලක්ෂණ. ඒකටත් පොඩි උත්තරයක් තියෙනවා. ඒකත් මං කියන්නද? ඒකේ තියෙනවා. ඔව්. ඒකේ තියෙනවා මේ පිළිතුරු සැපයීමට දිගු කාලයක් ගත නොවේ. එබැවින් ප්‍රශ්න පත්‍රයකට ප්‍රශ්න වැඩි ගණනක් ඇතුළත් කළ හැකිය. මේ අනුව පුළුල් විෂය සම්භාරයක් ආවරණය කළ හැකිය. ඔයාලා ලියා ගන්නවද?
ඔව් මිස් කියන්න. ඒක උත්තරේ හරිද? උත්තරේ ගැලපෙනවද? සාර්ථක බහුවර්ණයක් හදනකොට ඔයා මොනවද සලකන්න ඕන කරුණු කියලා මේ අහන්නේ. ලක්ෂණ මොනවද කියලා. අර වනුකන්ද තුලින් මේක 17ක් නිශ්චිතවම දීලා තියෙනවා. ඒ 17 වෙන්න ඕන. නිශ්චිත ඉගෙනුම් ඵලයක් මැනිය යුතු වීම වඩු කන්දට ගැලපෙන ඒ ටික නේද සර් අන්න එන්නේ. කෞසිනී සුට්ටක් ඔයාගේ උත්තරේ ලියන්න කලින් කියනවද? ඔව් ඒක ඒකේ 17ක් තියෙනවා. බහුවර්ණ වලට නිශ්චිත 17ක් තියෙනවා. ඒ 17මයි තියෙන්නේ. එතනින් එහාට නැහැ. ඒක තමයි ඒකේ පරීක්ෂණාංගයක තියෙන්න ඕන මූලික ලක්ෂණ ටික. අපි ඒ 17 බලමු සර්. මේකේ 5යි තියෙන්නේ 4යි තියෙන්නේ. ටීචර්ගේ බලන්න චිත්ත. ඔව් මදිනේ. අපිට මැඩම් කියලා දීලා මතක ඇති අපේ තියෙන්නේ ටීචර්ලාට. ඔව් එතන තියෙනවා ගොඩක් කරුණු ටිකක්. වනු ඒ ටික හරියයි. ඒක බලමු. වනුකන්ද තුලින් නිශ්චිත ගැටලුවක් හෙවත් නිශ්චිත ඉගෙනුම් ඵලයක් මැනීම අනිවාර්ය වෙන්න ඕන. වනුකන්දෙන් නිශ්චිත ගැටලුවක් මයින්ඩම ඕන. බහුවර්ණවල ඕන් පළවෙනි නීතිය. දෙක තමයි වනුකන්දට ගැලපෙන පැහැදිලි එක පිළිතුරක් විතරයි තියෙනවා. ලියා ගන්නවා නම් හිමීට කියන්න. සර් පොඩ්ඩක් තුන ඔව් right. හෙමින් කියන්න සර් ලියාගන්න. වනුකන්ද තුලින් නිශ්චිත ගැටලුවක් මැනීම අනිවාර්යයි. වරහන් ඇතුලේ ඉගෙනුම් ඵලයක් කියලා දැම්මත් කමක් නැහැ. දෙවැනි එක වනුකන්දට ගැලපෙන පැහැදිලි එක පිළිතුරක් තියෙනවා. මේව කිව්වහම ටීචර්ලා ටක් ගාලා උදාහරණයක් ලියා ගන්න. මතකද උදාහරණේ? කොහෙ මතක් වෙන්නේ නේ? මතකද පොඩි අපිට ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාව එච්චරයි. රටක් වෙන්න පුළුවන්, දූපතක් වෙන්න පුළුවන්, සෞම්‍ය කලාපික රටක් වෙන්න පුළුවන්. මතකද ටීචර්ලාට? උදාහරණයක් ඕනනම් ටික් ගාලා ලියා ගන්න. එහෙම උදාහරණ නම් මෙතන අහන්නේ නැහැ, ලක්ෂණ විතරයි අහන්නේ. ලකුණු කීයක්ද කියලා නෑ හැබැයි. නෑ මේක උදාහරණ දෙන්න බෑ. තව එකක් තියෙනවනේ. වාසිය අවාසිත් තියෙනවනේ. ඒකින්ද මේක සරලව ලියන්න. මේ 2019 සර් 2019 පේපර් එකෙත් ওই ප්‍රශ්නේ අහලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට බහුවර්ණ ප්‍රශ්නේ සකස් කිරීමේදී සැලකිය යුතු කරුණු 6ක් උදාහරණ සහිතව දක්වන්නේ. එතන උදාහරණ අහලා දෙන්න වෙයි. උදාහරණෙත් ලියා ගන්න එන. අපේ නිරෝෂිනී ටීචර් මැඩම්ට කොහොමත් අහන්න වෙන්නේ මේ තුනේ මේ ලක්ෂණ පමණමයි. එයා උගන්වපු එකෙන් මේ ටිකෙන් අහන්න තියෙන්නේ ප්‍රශ්නේ කියන්න පුළුවන්. දැන් 2019 මොනවද බහුවර්ණ ආවනම් ඊළඟට පස්සේ මේ ස්ට්‍රක්චර් දෙන්න පුළුවන්. දුබලතා ප්‍රබලතා. එහෙම නැත්නම් රචනා ප්‍රශ්නවල වාස්තවික බව ආරක්ෂා වීමට රචනා ප්‍රශ්නයක් ඔයා හදන්නේ කොහොමද? ප්‍රශ්න 4නේ ඔකෙන් එන්න පුළුවන්. මේ 4 අල්ල ගන්නකො ඒ ඇති. පළවෙනි එකට එනවා වර්ණකන්ද තුලින් නිශ්චිත ගැටලුව හේවත් නිශ්චිත ඉගෙනුම් ඵලයක් මැනීම අනිවාර්ය වෙනවා. උදාහරණ තමයි ශ්‍රී ලංකාව. මේකේ දූපතක්, කර්මකලාපික රටක්, ප්‍රජාතන්ත්‍රවාදී රටක්, සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒකෙන් වනුකන්ද තුලින් නිශ්චිත ඉගෙනුම් ඵලයක් මයින්නේ නැහැ. ඒ හින්දා සාර්ථකයි. නිශ්චිත ගැටලුවක් නැති හින්දා නිශ්චිත පිළිතුරක් නැහැ මේ. දෙවෙනි එක වනුකන්දට ගැලපෙන පැහැදිලි එක පිළිතුරක් තියෙනවා. ශ්‍රී ලංකාව කිව්වහම ඕන එකක් ලියන්න පුළුවන්. එහෙම බෑ උදාහරණයක්. ඒකට මොකද්ද නිශ්චිත එක උත්තරයයි තියෙනවා. තුන්වෙනි එක වනුකන්ද තුල පිළිතුර තෝරන්න අවශ්‍ය නොවන විස්තර තියෙන්න බෑ. අනවශ්‍ය විස්තර බෑ.
උදාහරණයක් තමයි අර සෞඛ්‍ය ප්‍රවර්ධන ඉස්කෝලේක විශේෂ ලක්ෂණය පාසලට අනන්‍ය වුණු සෞඛ්‍ය ප්‍රතිපත්ති තියෙන එක. මේ ප්‍රතිපත්ති හදන්නේ පාසල් ප්‍රජාව. ඔබ ඉගෙනගත් කරුණු වලට අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් ලෙස හඳුන්වනුයේ මානක වණු කඳේ අනවශ්‍ය විස්තර ගොඩාක් තියෙනවනේ. ඒ වගේ ඒවා හදන්නේ නැහැ. මේකෙන් දරුවන්ගේ වෙලාව විනාශ වෙනවා. අනිත් එක තමයි නිවැරදි පිළිතුර සාපේක්ෂව දිගින් වැඩි නොවීමට වග බලා ගන්න ඕන පරීක්ෂකයා. සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් කියලා කියන්නේ තමන්ගේ ශක්තිය යොදා ගන්න ශක්තිය යොදා ගනිමින් ඉගෙන ගන්න වැඩ කරන්න ජීවත් වෙන්න සුදුසු සෞඛ්‍ය වාතාවරණයක් ඇති පාසලක්. ඔතේ මේ උත්තරේ නිවැරදි පුරුතර ගොඩාක් දිගින් වැඩි. සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් කියන්නේ තම ශක්තිය යොදා ගනිමින් ඉගෙන ගන්න වැඩ කරන්න ජීවත් වෙන්න සුදුසු සෞඛ්‍ය වාතාවරණයක් ඇති පාසලක්. ජීවත් වීමට සුදුසු සෞඛ්‍ය වාතාවරණයක් ඇති පාසලයි කිව්වනම් ඇති ආය තම ශක්තිය වැඩක් නැහැ. වැඩ කරන්න ඒවා අදාළ නැහෙනේ. ඒවා ඕනේ නැහැ. නිවැරදි පිළිතුර තේරීම සඳහා වර්ණ වලින් ඉඟි ලබා නොදිය යුතුයි. බංගලි දේශයේ භාවිතා කරන මුදල් වර්ගය වන්නේ මොනවා හරි රුපියල් දෙකක් දාන්න. නේපාල රුපියල්, භූතාන රුපියල්, මොනවා හරි දෙකක් ලියා ගන්න. යුරෝ, පවුම්. එතකොට රුපියල් කිව්වහම එතන අන්න වණු කඳෙන් දෙනවා ඉංගියක්. මුදල් කියලා ඉංගියක් දෙනවා. 6 වෙනි එක වණු කඳ අසම්පූර්ණ වුණාම වරණ වණු කඳ සම්පූර්ණ වන ලෙස ඉදිරිපත් කරන්න ඕන. උදාහරණ බංගලාදේශයේ පාවිච්චි කරන මුදල් වර්ගයේ මින් කුමක්ද? එහෙම කිව්වොත් හරි. එහෙම නැත්නම් බංගලාදේශයේ පාවිච්චි කරන මුදල් වර්ගය වන්නේ භූතාන රුපියල් ය කියලා තියෙන්න ඕන. කිසිම වෙලාවක වණු කඳ තුලින් නිවැරදි පිළිතුර තේරන්න නෑ. ඒක අරින්න ඉඟි දෙන්න එපා කියලා කිව්වනේ. වණු කඳ තුලින්. ඔව්. කිසි විටක වණු කඳ තුලින් නිවැරදි පිළිතුර තේරීමට ඉඟි නොදිය යුතුයි.
වර්ණ වලින් ඉඟිදෙන්න බෑ, වණු කඳෙන් ඉඟිදෙන්නත් බෑ. අර පසට සම්බන්ධ නොවි වෙනත් ශාක මත හෝ ආධාරක මත හෝ වැඩෙන ශාක අපිශාක වේ. අපිශාකයකට උදාහරණ වන්නේ අපිශාකෙතන අර්ථ දක්වලා තියෙනවා. පස මත වැඩෙන එනම නැත්තම් වෙනත් ශාක මත වැඩෙන. ඉතින් ළමයා දන්නවා ගස් දිහා බලපුවම උඩ වැඩෙන්නේ ඕකිඩ් කියලා. වණු කඳ තුලින් නිවැරදි පිළිතුරට ඉඟිදෙන්න බෑ. වර්ණ වලින් ඉඟිදෙන්නත් බෑ, උත්තරෙන් ඉඟිදෙන්නත් බෑ. වණු කඳින් දෙන්නත් බෑ. අනිත් එක නිෂේධනාර්ථයේ බහුවර්ණයක් නම් ඒ බව හැඟවෙන පදය අවධානයට හසුවන ලෙස මුද්‍රණය කළ යුතුයි. නැත කියන අර්ථයේ නම් ඒක දන්නවනේ නොවන්නේ කියන එකට යටින් ඉරක් තියෙනවා. උදාහරණයක් ලියා ගන්න. බ්‍රූම්ගේ වර්ගීකරණයට අදාළ ඉහළ මානසික හැකියාවක් නොවන්නේ. නොවන්නේ කියන එක යටින් ඉරක් තියෙනවා. ඒව නැත්නම් හයිලයිට් වෙන්න ඕන, ඉටැලික් වෙන්න ඕන, බෝල්ඩ් වෙන්න ඕන. අනිත් එක වික්ෂේපාතර බොල් වර්ණ තියෙන්න බෑ. ත්‍රිලක්ෂණය අර්ථ දක්වන්න කියපුවම තුනේ වට එකක් තිබිලා හතරේ වට ටිකක් ලියා ගන්න. කාලය, ශ්‍රමය, ධනය, පරිසරය, අනිත්‍ය දුක්ඛ අනාත්ම, සතරවරන් දෙවිවරුන්ගේ නම් හතරක් ලියා ගන්න ඕන. මොනවා හරි එහෙම හතරක් දාලා තුනක් විතරක් තියෙන එකක් තියෙන්න බෑ. දහවෙනි එක නිවැරදි පිළිතුර පුද්ගල බද්ධ විය හැකි ගැටලුවක් වණු කඳ ලෙස ඉදිරිපත් නොකිරීම. නිවැරදි උත්තරේ පුද්ගල බද්ධ වෙන්න පුළුවන්. ඒවා වණු කඳෙන් දෙන්න බෑ. ඔබ ප්‍රදේශයට කොරෝනා එන්නත් ලබා දෙන ආයතනයක් වන්නේ නගර සභාව, MOH එක, රෝහල, පන්සල. එහෙම නැත්නම් ළමා සායනේ, මාතෘ සායනේ. ඉතින් ඔය වගේ පුද්ගල බද්ධයි. ඔබ ප්‍රදේශයට කොළඹ කෙනෙකුට ඒක ලියන්න පුළුවන් විහාර මහදේවි පාකේ කියලා. එතකොට ඒක පුද්ගල බද්ධයි. වරණ තැබීමේදී සංගත බවක් එහෙම නැත්නම් එකම විදිහක් පවත්වා ගත යුතුයි.
ඊළඟට වර්ණ තියෙනකොට එකම විදිහක් තියෙන්න ඕන. මීටර් කියලා සිංහලෙන් ලියලා ආය ඉලක්කමෙන් ලියලා රෝම ඉලක්කමෙන් එහෙම තියෙන්න බෑ. පිළිතුරු වර්ණ සංඛ්‍යා මගින් නියෝජනය වෙනවා නම් ආරෝහණ හෝ අවරෝහණ පටිපාටියට තියන්න ඕන. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වර්ෂය ආරෝහණ හෝ අවරෝහණ තැනින් තැන ලියෙන්න බෑ. හොඳම පිළිතුරු වර්ගයේ බහුවර්ණයක් නම් ඒක හැඟවෙන පදය වනුකන්දේ අවධානය වනසේ තබන්න ඕන. හොඳම පිළිතුරු වර්ගයේ ප්‍රශ්නයක් නම් ඒක හැඟවෙන පදය වනුකන්දේ හයිලයිට් කරන්න ඕන. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධානතම අරමුණ වන්නේ වර්ණ තුල වචන පුනර්වන්නේ නම් ඒ ඉවත් වෙනසේ තැනිය යුතුයි. ඔව් අපේ හාමුදුරුවෝ. ඔව් අපේ හාමුදුරුවෝ. මේ කවුසල්ලාකට chat box එක පොඩ්ඩක් බලන්න කියන්න මේ message එකක් දාලා තියෙනවා. ඔය ප්‍රශ්නේ ගැන වෙන්න අහලා තියෙනට හිතෙනවා. දෙවැනි ලක්ෂණයට උදාහරණය තමයි වනුකන්දට ගැලපෙන පැහැදිලි එක් පිළිතුරක් තියෙන්න ඕන. ශ්‍රී ලංකාව කිව්වහම ඒක දූපතක්ද මොන රටක්ද ප්‍රජාතන්ත්‍රවාදයේ තියනවාද බත් කන මිනිස්සුද ඉන්නේ යක්ෂ ගෝත්‍රිකයෝද ඉන්නේ එක උත්තරයයි තියෙන්න ඕන. දූපතකි මහද්වීපයකි අර්ධද්වීපයකි එහෙම තියලා එකක් තෝරගන්නයි තියෙන්න ඕන. ගොඩක් තියෙන්න බෑ. ජනක සර් අර මේ හාමුදුරුවෝ කිව්වේ අර chat box එකේ බලන්න කියලා ඒකේ තියෙන්නේ දැන් අපි මුලින්ම ගත්තේ තේරීම් වර්ගයේ පරීක්ෂණනේ. එතකොට ඒකේ අපි කියවනේ ඇඳීම් දෙවරණ බහුවර්ණ කියලා ඒ ටීචර්ලා අහනවා. දැන් ඊළඟට දැන් ඔය ටීචර් කියන්නේ බහුවර්ණ පරීක්ෂණාංගයක තිබිය යුතු මූලික ලක්ෂණනේ. ඒ ලක්ෂණ ටික ඒකට ලියන්න බැරිද කියලා. ඒ කියන්නේ තේරීම් වර්ගයේ පරීක්ෂණයක් සතු මූලික ලක්ෂණ වලට මේවා හරියනවද නැද්ද කියලා අහන්නේ. මේ කියන ඒවාත් හරිද කියලා.
අහනවා. තේරීම් වර්ගයේ තේරීම් වර්ගයේ මේ ප්‍රශ්න තුනමයි තියෙන්නේ. සීහෝම් තුනින්ම- බහුවර්ණ දෙවර්ණ. ඔව් තුනෙන්ම ඒකේ තියෙන්නේ තේරීම් වර්ගයේ පරීක්ෂණයක මූලික ගුණාංග. එතකොට ඒකේ මේ තේරම මේකෙන් කලවම් වෙන්න ලියන්න. තේරීම් වර්ගයේ කෞශල්‍ය කිව්වම මිස්. අපිට මේ ගන්න පුළුවන් නේ ඇඳීම් පුළුවන්. ඕකට දෙවර්ණ උත්තරයක් බහුවර්ණ. තියෙනවා. ඈ ඔය පළවෙනි ප්‍රශ්නේ සර් උත්තරයක් තියෙනවා චුට්ටක් කියවන්නද? කියන්නකො ටීචර්. තේරීම් වර්ගයේ පරීක්ෂණවල ඇති ප්‍රධාන ලක්ෂණය නම් පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අතර හැසිරීමට පිරික්සන්නාට සිදුවීමයි. පිරික්සන්නා විසින් පරීක්ෂකවරයා ඉදිරිපත් කරන පිළිතුරු අතරින් නිවැරදි පිළිතුරු හඳුනාගත යුතු වීම තේරීම් වර්ගයේ පරීක්ෂණවල විශේෂ ලක්ෂණයක් වේ. එම නිසා ප්‍රතිචාර දැක්වීමේ නිදහස මේ වර්ගය තුලදී සීමා වේ. පිරික්සන්නාගේ පසින් බලන විට ඔහුගෙන් අපේක්ෂා කරන කාර්ය සරල එකක් වන අතර පරීක්ෂකවරයාගේ කාර්ය මහත් බැරෑරුම් හා වෙහෙසකර එකක් වෙයි. පරීක්ෂකවරයා ප්‍රශ්නය සම්බන්ධ සෑම කරුණක්ම විචල්යක්ම සැලකිල්ලට ගනිමින් ප්‍රශ්න කෙටුම්පත් කළ යුතු අතර පිරික්සන්නාගෙන් අපේක්ෂා කරනුයේ සපයන ලද තොරතුරු භාවිතයට ගනිමින් නිවැරදි පිළිතුරු හඳුනා ගැනීමයි. පිරික්සන්නාගේ මේ හඳුනා ගැනීම ඉරක් ඇඳීමෙන්, කතිරයක් ලකුණු කිරීමෙන්, කොටුවක් පාට කිරීමෙන් හෝ අංකයක් වටා රවුමක් ඇඳීමෙන් හෝ ප්‍රකාශ කළ හැකිය. තේරීම් වර්ගයේ පරීක්ෂණ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදී හැකියි කියලා. ඊට පස්සේ ඇඳීම් වර්ගයේ දෙවරණ බහුවරණ කියලා වෙන වෙනම තියෙනවා. මං හිතන්නේ ඒ කරුණු ටික ලියන්න පුළුවන් කියලා. ඒ ටික හරියයි. ඊළඟට මේවා අර වාස්තවික ප්‍රශ්න තමයි අඩංගු වෙන්නේ ගොඩක්ම. ඊළඟට අර ඉංග්‍රීසි අපේලා තියෙන බෑ ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්ද? පුළුවන් නේ සර්. ඒ ටිකක් එනුත් ලියන්න පුළුවන්. තේරීම් වර්ගයේ ප්‍රශ්න මේ හදන්න ඕන ප්‍රජානන අරමුණු. එහෙම නැත්නම් මානසික හැකියා තක්සේරු කිරීම මේ ලිවීම හෝ වාචික පිළිතුරු ඉදිරිපත් කිරීම මගින් මැනිය හැකි වේ නම් විතරනේ. නේද? ප්‍රජානන අරමුණක් මැන බැලිය හැකි නම් විතරනේ මේ තේරීම් වර්ගයේ ප්‍රශ්න හදන්නේ. ඊට පස්සේනේ ඒක බෙදෙන්නේ අර මේ විධිමත් වාචික අවිධිමත් වාචික කියලා. ඊට පස්සේනේ මේ ඒක ආයේ බෙදෙන්නේ තේරීම් වර්ගය හා සැපයීම් වර්ගයේ ඇඳීම් දෙවර්ණ බහුවර්ණ කියලා මේ එහෙම බෙදෙන්නේ. එතකොට තේරීම් වර්ගයේ ප්‍රශ්නයක් එහෙමනම් හදන්න ප්‍රජානන අරමුණු ඊළඟට මං හිතන්නේ තව මේ අර නිශ්චිත ඉගෙනුම් ඵලයක් විතරක් මයින් එක ප්‍රශ්නයකින් අන්න ඒ වගේ දේවලුත් ගන්න පුළුවන් නේද? ඒවත් ගන්න පුළුවන්. දුර්වලතා ටික අල්ලගෙන අනිත් පැත්තට එහෙම නොවෙන්න ලියන්නත් පුළුවන්. මූලික ලක්ෂණනේ. මූලික ලක්ෂණ ලියන්න බැයිද? ප්‍රජානන ක්ෂේත්‍රයේ ඉහළ මානසික හැකියාව මේ සීහුම් වර්ගයෙන් දෙවර්ණ බහුවර්ණ මේවා තේරම හරි. මේක හරි කියනවා සංගත බව වැඩි. සංගත බව විෂය නිර්දේශයට ආවරණයට ඇති වළංගුතාවේ ඒවා ලියන්න පුළුවන්. මුද්‍රණ පිරිවැය සීහුම් වලත් වැඩි. දෙවර්ණ වල විතරයි අඩු, බහුවර්ණ වල තවත් වැඩි. එතකොට පිළිතුරු පත්‍ර ලකුණු කිරීමට විශේෂඥයන්ගේ අවශ්‍යතාවය මේ සීහුම් වර්ගයේ ප්‍රශ්න වලට අවශ්‍ය වෙන්නේ නැහැ. අනුමානයෙන් පිළිතුරු සපයා ලකුණු ලබා ගැනීමට ඇති හැකියාව යම් තාක් දුරට සීහුම් වර්ගයේ ප්‍රශ්නවල තියෙනවා. යම් තාක් සමහර ඒවා ප්‍රබලයි, සීහුම් වල ප්‍රබලයි, දෙවර්ණ වල
ඊට වැඩිය 50%යි බහුවර්ණ වල 25%යි. එහෙනම් අනුමානයෙන් පිළිතුරු සපයා ලකුණු ලබා ගැනීමේ හැකියාවක් ඒකේ තියෙනවා. ඔය ලක්ෂණත් ගන්න පුළුවන්. ඕනම එකක් එතන මට හිතෙන්නේ ඕනම එකක් ලියන්න පුළුවන්. අර ටීචර් කියපු එකත් හරි. ඒක අර පරීක්ෂකයන්ගේ පැත්තනේ කිව්වේ. අර ඒක විශේෂ ලක්ෂණේ නම් කියලා ඒක පැහැදිලිවම පළවෙනි එක තිබුණා. ඒක ටීචර් ආයතරයක් පුළුවන් නම් කියන්න. පරීක්ෂකයා ඉදිරිපත් කරන කියලා කිව්වේ. තේරීම් වර්ගයේ පරීක්ෂණවල ඇති ප්‍රධාන ලක්ෂණය නම් පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කරන ලබන පිළිතුරු අතර හැසිරෙන්නට පිරික්සන්නාට සිදුවීමයි. ඒකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ සර් දැන් ඔය මේ දීලා තියෙන උත්තර බහුවර්ණ වලදී වගේ හරි දැන් ඔය දෙවරණ වලදී වගේ හරි ළමයින්ට ඒ තියෙන උත්තර වලින් එකක් නේ තෝරගන්න වෙන්නේ. වෙනින් එකක් එයාලට තෝරගන්න බෑ කියන එක නේද ඔය කියන්නේ. පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු මොකක්ද සර්? පරීක්ෂකයයි පිරික්සන්නයි කියන්නේ එකක් නෙමේද? පිරික්සෙන්නාට සර්. පිරික්සෙන්නාට හරි. ඒ කියන්නේ දීලා තියෙන උත්තර හතර අතර තමයි මේ උත්තර හොයන්න ඕන කියන එකනේ. තීරණය කරගන්න වෙන්නේ. එයාට හිතලා ලියන්න බෑ. ඒ කියන්නේ එතන මේ විශේෂ ලක්ෂණය තමයි ඒක හරි ටීචර්. ඊළඟ කරුණ මොකද්ද තිබුණේ? පිරික්සෙන්නා විසින් පරීක්ෂකවරයා ඉදිරිපත් කරන පිළිතුරු අතරින් නිවැරදි පිළිතුරු හඳුනාගත යුතු වීම තේරීම් වර්ගයේ පරීක්ෂණවල විශේෂ ලක්ෂණයක් වේ. පරීක්ෂකයා ඉදිරිපත් කරලා තියෙන පිළිතුරු අතරින් තමයි යා තෝරන්න ඕනේ කියන එක. ප්‍රතිචාර දැක්වීමේ නිදහස මේ නිසා මේ වර්ගය තුලදී සීමා වේ. ඉස් නැවත පොඩ්ඩක් කියන්න. පිරික්සෙන්න තුන්වෙනි එකද මිස්? ප්‍රතිචාර දැක්වීමේ නිදහස මෙම වර්ගය තුලදී සීමා වේ. එතනම අපිට ටීචර් ගන්න පුළුවන් උසස් මානසික හැකියාවත් මෙතනින් බලන්න බෑ කියන එක නේද? මම බැලෙන්නේ නැහැ. ඕ ඒකත් ගත්ත හැකි. මේ උසස් මානසික හැකියාව නෙමෙයි. සංශ්ලේෂණයේ විශ්ලේෂණය වාගේ කරුණු නේද? බහුවර්ණ ප්‍රශ්නවලදී පුළුවන් කියලා කියනවා. ඒක තමයි තිබෙන්නේ සර් නේ. බහුවර්ණ තියෙනවා එතන. සර් මෙතනත් මේ පොඩි දෙයක් තියෙනවා මමත් පොඩ්ඩක් මිස් කියලා ඉවරද මිස්? හරි සර් කියන්න. මිස් මෙතන තියෙනවා මිස් මේ තේරීම් වර්ගයේදී සපයා ඇති තොරතුරු අතරින් නිර්වද්‍ය තොරතුරු තෝරා ගැනීමට ශිෂ්‍යයාට සිදුවේ. එතකොට මේ ඒක ටීචර් කිව්ව එකට අදාළ වෙනවනේ. තේරීම් පරීක්ෂණයක් ප්‍රශ්න රාශියකින් යුක්තයි. මෙහිදී සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සැපිය යුතුය. රචනාමය පරීක්ෂණයක් විෂය කොටස් අතහැර සකස් කිරීමට ඉඩ ඇති නමුත් තේරීම් පරීක්ෂණයක් මුළු විෂය ක්ෂේත්‍රය අලලාම සකස් කෙරේ. වාස්තවික පරීක්ෂණයක දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ නැත්නම් තේරීම් වර්ගයේ පරීක්ෂණයක දක්නට තිබෙන විශේෂ ලක්ෂණයක් නම් විශ්වසනීයතාවය හා වළංගුතාවයයි. පරීක්ෂණයක් සඳහා දෙන ලද ලකුණු කුමන පරීක්ෂකයෙකු විසින් හෝ කවර හෝ වේලාවක පරීක්ෂා කළද ලැබෙන්නේ එකම ලකුණකය. එමෙන්ම එක් නිවැරදි පිළිතුරක් පමණක් ඇති කෙටි ප්‍රශ්න නැත්නම් තේරීම් වර්ගයේ ප්‍රශ්න රාශියක් ඇති හේයින් මිනීමට අදහස් කරන සාධනයම මැනේයයි කිව හැකිය. ඔන්න ඔය ටික තියෙනවා සර්. ඒකේ තේරීම් වර්ගයේ ලක්ෂණ ටිකක් තමයි එතන තියෙන්නේ. හරි. එතකොට ඒ තුල අපේ අර කරුණුත් එක්ක මේ අර පරීක්ෂකයා ඉදිරිපත් කරන පිළිතුර අතර හැසිරෙන්න දරුවට සිද්ධ වෙනවා කියන එක අපේ මිස් කිව්වා.
පරීක්ෂකයා ඉදිරිපත් කරන පිළිතුරු වලින් පමණමයි නිවැරදි පිළිතුර තෝරගන්න වෙන්නේ කියලා කිව්වා. ඒ හින්දා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සීමා වෙනවා කිව්වා. ඒත් එක්කම විශ්වසතාවය හා වළංගුතාවය වැඩි වෙනවා. ඒ නිසා මේ මැනීමට අපේක්ෂා කරන සාධනයම මේකේ බොහෝ දුරට මයින්ඩ් පුළුවන් කියන එක තිමිර සර් කිව්වා. ඒත් එක්කම තිමිර සර් කිව්වා මේකෙදි තෝරා ගැනීමක් කරන්න බෑ. සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලිවිය යුතු වෙනවා. තේරීම් වර්ගයේ ප්‍රශ්නවල අනිත් එක මුළු විෂය ක්ෂේත්‍රයේම විෂය නිර්දේශයේම ආවරණය වෙනවා. තේරීම් ප්‍රශ්නවල බොහෝ දුරට. ඔන්න ඔය කරුණු ටික තමයි සර් කිව්වේ. ඊට අමතරව කෙනෙකුට ඕන නම් අර ටිකක් ලියන්න පුළුවන්. විශාල විෂය ක්ෂේත්‍රයක් ආවරණය වෙනවා කියන්නේ ඒක තමයි. සරල දැනුමක් මයින්ඩ් පුළුවන් කියලා කියන්නේ සරල මැනුමක්කින් මයින්ඩ් පුළුවන් මේක. ඒත් එක්කම ප්‍රාථමික පන්ති වලට යෝග්‍ය වෙනවා. ඔයවත් හරි ඒ ලක්ෂණත් ලියන්න. කරුණු හතරක් පහක් කරනවා. ඔව් ඒක ජනන් සර් ඒක පැහැදිලි වුණේ නැහැ උනාට නිකම් පැටලි සහිතයි වගේ. අර කීප දෙනෙක්ම කිව්වා ඒක හරියටම කොයි කරුණු ටිකද ගන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. විශාල විශේෂ ක්ෂේත්‍රයක් ඒ කියන්නේ සිලබස් එකම තේරීම් වර්ගයේ ප්‍රශ්නවල ආවරණය කරන්න ගොඩක් දුරට පුළුවන් වෙනවා. ඒක විශේෂ ලක්ෂණයක්. හැම ප්‍රශ්නයකටම දරුවට තේරීමකින් තොරව උත්තර ලියන්න වෙනවා. රචනා ප්‍රශ්න තමයි තෝරන්න වෙන්නේ. මේවා අනිවාර්යෙන් හැම ප්‍රශ්නයකටම උත්තරයක් ලියන්න වෙනවා. ප්‍රාථමික පන්ති වලට තමයි මේවා ගොඩාක් යෝග්‍ය වෙන්නේ. උදාහරණයක් විදියට ඇඳීම් දෙවරණ වාගේ ඒවා ප්‍රාථමික පන්ති වලට ගොඩාක් යෝග්‍ය වෙනවා. පරීක්ෂකයා ඉදිරිපත් කරන පිළිතුරු අතර තමයි දරුවට කටයුතු කරන්න වෙන්නේ. ඒකෙන් තෝරගෙන තමයි දෙන්න වෙන්නේ. බහුවර්ණ වාගේ වගේ පරීක්ෂකයාගේ උත්තර වලට අනුව තමයි දරුවට හැසිරෙන්න වෙන්නේ. ළමයාට සිද්ධ වෙනවා පරීක්ෂකයා ඉදිරිපත් කරන පිළිතුරු වලින්ම නිවැරදි පිළිතුර තෝරගන්න. වර්ණයක් කරන්න සිද්ධ වෙනවා. වර්ණය කරලා තෝරන්න වෙනවා. දැනුම භාවිතා කරලා වර්ණය කරලා තමයි උත්තරේ තෝරන්න වෙන්නේ. තේරීම් වර්ගයේ පරීක්ෂණවල විශ්වසනීයත්වය හා විශ්වාස්‍යභාවයයි වළංගුතාවයයි ඉතා ඉහළයි. මොකක් හරි සාධනයක් දරුවගේ මයින්ඩ් යනවා නම් බොහෝ දුරට අපේක්ෂා කරන සාධනයට ළඟා වීමේ හැකියාව පරීක්ෂකයාට තියෙනවා මේ වර්ගයේ ප්‍රශ්න දීමේ. පිළිතුරු පත්‍ර ලකුණු කරන්න විශේෂඥයෝ අවශ්‍ය වෙන්නේ නැහැ මේකෙදි පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන්න. පිළිතුරක සංවිධානාත්මක බව නිර්මාණශීලී බව මයින්ඩ් ගුණ ඒ කියන ගුණාංග මයින්ඩ් බෑ. ඒත් එකම මේ රචනාමය මේ පරීක්ෂණයක් සකස් කරනවට වඩා මේ ඉතාමත්ම අපහසුයි කියලා තියෙනවා මේ තේරීම් ගණයේ පරීක්ෂණයක් හදන එක. ශිෂ්‍යයාට මේ දෙනු ලබන උපදෙස් පැහැදිලි වෙන්න ඕනේ. ඒත් එකම නිවැරදි එක් පිළිතුරක් පමණක් සැපයීමට තෝරා ගැනීමට මේ ප්‍රශ්න සකස් කරන්න ඕනේ හින්දා සෑහෙන්න පරීක්ෂාකාරී වෙන්න ඕනේ මේ වැනි ප්‍රශ්න පත්‍රයක් හදනකොට. ඔව්.
අර අපි කිය අර අතන කරුණු දෙකක් තුනක් ඒ ගාවන් තියෙන්නේ. රචනා ප්‍රශ්න වලට වැඩිය අමාරුයි මේවා හදන්න. නිවැරදි තොරතුරු දරුවට දෙන්න ඕන පිළිතුර තෝරගන්න. වාස්තවිකව ලකුණු ලබා දෙන්න පුළුවන්. වාස්තවික බව වැඩි. පුද්ගල බද්ධ නැහැ. පිළිතුරු පත්‍ර අඩු කාලයකින් ලකුණු කරන්න පුළුවන්. ඔය ටික ඇතිනේ කරුණු 12ක් විතර තියෙනවා. අපේ අර ටීචර්ගේ තව කරුණු තියෙනවද දන්නේ නැනේ. ටීචර් කරුණු වගේක් කලින් කිව්වේ. ඔව් සර් අර මේ දැන් අර කියපු කරුණුත් එක්ක ඒ ටික කියවුණා. කියුණානේ ටීචර්. අර පරීක්ෂකවරයාට සකස් කරන්න මේ වෙහසක් දරන්න ඕනේ කියලා කිව්වා. දරන්න ඕන. කියලා තියෙනවා. එතකොට අනිත් පැත්තට කියන්න පුළුවන් මේකදී මේ ශිෂ්‍යයාට පිළිතුරු සැපයීමට දැන් අර සාපේක්ෂව රචනා ප්‍රශ්න වලට යන වගේ විශාල වේලාවක් වැය කරන්න ඕනේ නැහැ කියලා ලියන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට ශිෂ්‍යයාට පිළිතුරු සපයන්න මුළු විෂය නිර්දේශයම ඔළුවේ තියෙන්නත් ඕන. ආවට ගියාට උත්තර හොයන්නත් බෑ. මේ දෙකමත් ලිව්ව හැකි අනිත් පැත්තට. කවුසිනස් කිව්වේ අර විශාල විශේෂත්වයක් ආවරණය වෙනවා සරල මැනුමක්කින් මවන්න පුළුවන් කියලා කිව්වා නේද? කවුසිමිස්කෙත් අර ලකුණු ලක්ෂණ වගේක් කිව්වේ. ඔය එතන තුනයි සර් තියෙන්නේ. සරල දැනුමක් මිනීම සඳහා යොදා ගැනීම ප්‍රාථමික පන්ති වලට යෝග්‍යයි විශාල විෂය ප්‍රදේශයක් ආවරණය කළ හැකි කියලා. ඒ සරල දැනුමක් කියන තැනින් අපිට අර අතන යන්න පුළුවන් අර මේ රචනා ප්‍රශ්න වලට ගොඩක් විෂය නිර්දේශයක් ආවරණය වෙන්න ඕනේ. නමුත් බහුවර්ණ වලට උත්තර ලියන්න නම් ගොඩාක් විෂය නිර්දේශය ගැන මේ මතකයක් දැනුමක් තියෙන්න ඕන කියන එක ලියන්න පුළුවන්. බහුවර්ණ ගැන මේ අපි කාරණා 10ක් ලිව්ව ඇති නේද ඒ ටික? 17ම ඕනේ නැහනේ. ඔය ටික ඇති නේද? අනිත් ප්‍රශ්නෙටත් ඒ ටික ඇති නේද අපේ හම්දුරනේ? ඔබ වහන්සේ දැනුයි වැඩියනේ හොරෙන් පැන්නනේ කලින්. නෑ මං හිතියා මට පැහැදිලි වුණේ මං නිශ්ශබ්ද හිටියා මේ පස්සේ ලියා ගන්නවා කියලා. අර රෙකෝඩින් එක අහලා ලියා ගන්නවා කියලා. ඒකේ පිළිතුරු සැපයීමට වැඩි කාලයක් ගත වේ කියලාද අපි ගන්නෙ? ඈ? පිළිතුරුපත් ලකුණු කිරීමට වැඩි කාලයක් ගත වේද? මේවා බලන්න හරියයි. අඩු කාලයක්. පිළිතුරු ලියන්න මේ පිළිතුරු පත්‍ර බලන්න අඩු කාලයක් නේ ටීචර් යන්නේ මේවට. ඔව් එහෙම. ස්ටෙන්සිල් කපා ගත්තොත් ලේසි. ඔව් ප්‍රබලතා සීමා දීලා තියෙද්දි ප්‍රබලතා එකට අපි ඔකට නේද ඒක දාගෙන තියෙන්නේ. වැඩි කාලයක් ගත වෙයි කියලා නේද මැඩම් දීලා තියෙන්නේ. ප්‍රබලතාවය සීහුම් වල පිළිතුරු තමයි අඩුයි. වැඩි කාලයක් ගත වීම අඩුයි කියන එක හින්දා ප්‍රබලතාවයක් ඒක. කාලය ගත වෙනවා ගන්න වෙන්නේ නැහැ කියන එක. දැන් මැඩම් දීලා තියෙන ටියුට් එකේ වැඩි කාලයක් ගත වීම. අඩුයි ගත නොවේ කියන එකනේ යන්නේ. සර් ගත නොවීම කියලා මේ හදා ගන්න කියලා තියෙනවා අපිට නා. ගත වීම අඩුයි කියලා අපිට කියලා තියෙනවා. හරිනේ. ඒ කොහොම කෙව්වත්
හරි. පිළිතුරු පත්‍ර ලකුණු කිරීමට වැඩි කාලයක් ගත නොවීම ඒක ප්‍රබලතාවයක්නේ. ඒක ප්‍රබලතාවයක්. ටීචර්ලා දුබලතාවයක් විදියට ලියලා තියෙන සීමාවක් විදියටද? ඒක ප්‍රබලතාවයක්. අපි ලියාගෙන තියෙන ගත වීම කියලා මම වැරද්ද හදාගෙන නැද්ද දන්නේ සර්. ගත වීම වැඩි කාලයක් ගත වීම. වැඩි කාලයක් ගත වීම කිව්වොත් ප්‍රබලතාව ළඟ අඩුයි කියලා දාගන්න. අඩු කාලයක් යන. ප්‍රබලතාවය අඩුයි කියලා ලියාගන්න. අරකේ කාලය ගත නොවේ කියලා ලියාගන්න බහුවර්ණවල. ඒකෙදි සර් මේ ප්‍රශ්න පත්‍ර හදන්න ලොකු කාලයක් යනවා. හැබැයි මේ හදන්න ලොකු කාලයක් යනවා පිළිතුරුපත් කියන්නේ ඇගීම කරන්න ලොකු කාලයක් යන්නේ. ඔව් ඇගීම හරි පහසුයි. ඒක ප්‍රබලතාවයක් නේ. ඔව්. කාලය අඩු වෙනවා කියන්නේ පරීක්ෂකයට කාලය අඩුයි කියන්නේ ඒක ප්‍රබලතාවයක්. එක්තරා විදිහකට. සර් මට පොඩ්ඩක් කියන්න මේකේ දාලා තියෙනවා නිර්ණායකයෙක් විදිහට ප්‍රශ්න පහසුවෙන් සකස් කළ හැකි වීම කියලා. ඒක මේ වර්ග තුනටම මේ ප්‍රබලතාවක්ද? නෑ නේද? මම වැරදිට දාගෙන ඇයි ප්‍රශ්න පහසුවෙන් හැදීම ඉතින් ප්‍රබලතාවයක් නේ. පහසුවෙන් හදන්න බැහැ කියලා දාලා තියෙන්නේ සර්. ඒකද මේ බහුවර්ණයකට මේ බහුවර්ණ වලදී නම් සීමාවලට දාලා තියෙනවා. සීමාවලට ප්‍රශ්න පහසුවෙන් සකස් කළ හැකිවීම කියන එකට බහුවර්ණ වලට මේ සීමා කියලා දාලා තියෙන නිසා ඒක අමාරුයිනේ හදන්න කතා කරමු. ඒතරම් සීහුම් දෙවරණ දෙකටම ප්‍රබලතාව කියලා දාලා තින්නේ එහෙම නේද? හරිද? මෙහෙම අහන්නකො ටීචර් ප්‍රශ්න පහසුවෙන් සකස් කරන්න සීහුම් ප්‍රශ්නවල පහසුයි. ඒක ප්‍රබලතාවයක්. දෙවර්ණවල අනුගමනය කරන මූලධර්ම සීමිතයිනේ. ඒකින්ද පුළුවන්. ඒකත් ප්‍රබලතාවයක්. හරි හරි. බහුවර්ණවල නිර්ණායක 10ක් යටතේ මේ ප්‍රශ්න හදන්න ඕන. ඒ කියන්නේ ඒක සීමා සහිත කාරණයක්. ඒක දුබලතාවයක්. බහුවර්ණ හදනකොට නිර්ණායක 18ක් දීලා තියෙනවනේ. ඒ 18ටම අනුව ගන්න ඕන කියන්නේ එතන ටිකක් අමාරුයි. ඒක දුබලතාවයකට යනවා. වගුව හරියට දාගන්න ඕකෙන් තමයි ප්‍රශ්න ටිකට උත්තර ලියන්න වෙන්නේ. ඒක වරද්ද ගත්තොත් ඉවරයි. ඊට පස්සේ අහනවා මං හිතනවා ඇති වෙයි කියලා අපි අර කියපු සාර්ථක බහුවර්ණ පරීක්ෂණයක තිබිය යුතු ලාංග ලක්ෂණත් අපි 10ක් කතා කරා 17ක් තියෙනවා 10 ප්‍රමාණවත් වෙයි කියලා මං හිතනවා 6යි අහලා තියෙන්නේ උපරිම අහන්නෙත් 6යි එකකට භාගේ ලකුණු 6ක් එන්න වාගේ තමයි ඉතින් අහන්නේ ලේසි ටිකක් පාඩම් කරගන්න මේ අනිත් එක තමයි කොහොම විභාගෙ දැන් 30යිද දන්නේ නැති හින්දා ලේසි ටිකක් පාඩම් කරගන්න කොහොමද ඊළඟ ප්‍රශ්නේ තමයි දෙවර්ණ පරීක්ෂණවල වාසි සහ අවාසි. දෙවර්ණ පරීක්ෂණවල ප්‍රබලතා සහ සීමා සහිතතා තමයි මේ අහන්නේ. ඉතින් අපි මොනවද මේ ඉහළ මානසික හැකියාවන විශ්ලේෂණය, සංශ්ලේෂණය, ඇගීම වගේ ඒවා මේකෙදි බලන්න බැරුව යනවා. හේතුව දැනුම සහ අවබෝධය විතරයි මේකෙදි බලන්නේ. ඒ හින්දා ඒක දෙවර්ණවල සීමාකාරී සාධකයක්. අනිත් එක තමයි සංවිධානාත්මක බව, නිර්මාණශීලී බව කියන ගුණාංග දෙවර්ණවල මයින්ඩ් බෑ. ඒක සීමාකාරී සාධකයක්. විෂය නිර්දේශයම ආවරණය කරන්න බෑ දෙවර්ණවල. හැම ඉගෙනුම් ඵලයක්ම නියෝජනය කරවන්න බෑ. ඒකත් සීමාවක්. අනුමානයෙන් පිළිතුරු දීමත් 50%යි හරියන්නේ. ඒකත් සීමාවක්. ඒ හින්දා සැබෑ සාධනයක් නෑ.
ප්‍රබලතා විදිහට අපිට ගන්න පුළුවන් වාස්තවික බව. එහෙම නැත්නම් විශ්වසතාවය, සංගත බව. පුද්ගල බද්ධ නොවීම කවුරු බැලුවත් එකම ලකුණක් තමයි මේ දෙවර්ණවල එන්නේ. ඒක ප්‍රබලතාවය. ප්‍රශ්න පහසුවෙන් සකස් කරන්න පුළුවන්. අනුගමනය කරන මූලධර්ම සීමිත හින්දා ඒක ප්‍රබලතාවයක්. බහුවර්ණවල නිර්ණායක 17ක් 18ක් යටතේ බලන්න ඕන. මේකේ මූලධර්ම බොහොම සීමිත ප්‍රමාණයක්. 5ක් අනුගමනය කරන්න තියෙන්නේ. පිළිතුරු පත්‍ර ලකුණු කිරීමට විශේෂඥයෝ අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. ඒක ප්‍රබලතාවයක්. වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. කාලය අඩුවෙන් වැය වෙන්නේ. ඒ හින්දා ඒක ප්‍රබලතාවයක්. පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේදී. මුද්‍රණ පිළිවෙල හැබැයි දෙවර්ණවලදී අඩුයි. අනිත් ඒවාට සාපේක්ෂව අඩුයි. ඒක ප්‍රබලතාව. ඔන්න ඔය ටික තමයි ප්‍රබලතාව සහ දුබලතාව. ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් නම් ගොඩනේ. සර් දුබලතාව ටිකත් අය කියමුද? කියමු අපේ හැමදෙරෝනේ. දුබලතාව තියෙන්නේ වාස්තවිකව මේ නෑ සීමාකාරී ඒවා ඉහළ ප්‍රජානන හැකියාවන් වන විශ්ලේෂණය සංශ්ලේෂණය ඇගීම වාගේ ඒවා මයින්ඩ් මේකෙදි බැරුව යනවා. හේතුව මේකෙදි මයින්නේ දැනුම සහ අවබෝධය පමණයි. ඒක දුබලතාවය. අනිත් එක මේකෙදී පිළිතුරක් සංවිධානය කරන්න වෙන්නේ නැහැනේ. පරීක්ෂකයා දෙනේවනේ අපි උත්තර ගහන්නේ දෙකෙන් එකක්නේ ගහන්නේ. ඒ හින්දා මේක තුල පිළිතුරක සංවිධානාත්මක බව නිර්මාණාත්මක බව කියන ගුණාංග මයින්ඩ් බෑ. ඒක දුබලතාවය. විෂය නිර්දේශයම ආවරණය කරන්න බෑ. ඒ කියන්නේ වළංගුතාවය අඩුයි. හේතුව සෑම ඉගෙනුම් ඵලයක්ම නියෝජනය කරලා ප්‍රශ්න හදන්න දෙවර්ණවලදී බැරි වෙන හින්දා. ඒක සීමාකාරී සාධකයක්. අනුමානයෙන් පිළිතුරු දෙන්න පුළුවන් හැකියාව 50%ක් තියෙනවා. හරි හෝ වැරදි. ඒ හින්දා ඒක දුබලතාවය. ඔන්න ඔය ටික දුබලතාව. සමහර වෙලාවට දරුවට ප්‍රශ්න කියව ගන්න අපහසු වුණාම ප්‍රශ්නේ වර්ධින්න ඉඩ තියෙනවා. අනවශ්‍ය ප්‍රමාණයට වැඩිය දික් වුණාම දරුවට ප්‍රශ්නේ වර්ධින්න ඉඩ තියෙනවා. ඒවත් මේකේ තියෙන දුබලතා. භාෂාව පිළිබඳ ගැටලුවක්. ඔව් මිස්. මේකේ තව පොතක තියෙනවා තව කාරණා දෙකක් විතර තුනක් තියෙනවා. ඒකේ තියෙනවා යොදා ගන්නා සමහර ප්‍රකාශ සමග එකඟ වීමට වියතුන්ට ඇති දුෂ්කරතාවය, අනුමානයේ නිද ප්‍රස්තාව ඇතිවීම, පෙළ පොත් වලින් ඍජු ලෙස කරුණු උපුටා ගැනීම නිසා වැරදි සිදුවීමට ඇති හැකියාව කියලා. ඒ ටිකක් ටීචර්ලා ලියා ගන්න. Sir, excuse me. කියන්න ටීචර්. සර් තේරීම් වර්ගයේ ප්‍රශ්න වලදී අර විෂය නිර්දේශයේ නියෝජනය වෙන එක අඩුයි කියලා නේද කිව්වේ සර්? හිතලා බලන්නකෝ මොකද්ද වෙන්නේ? මට හිතෙනවා සර් උනාට දැන් ප්‍රායෝගිකව අර බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ දැන් ගොඩාක් දැනුම ඕන වෙන්නේ. එහෙම කියලා ඒක මට හිතෙන හැටි වැරදිද දන්නේ නැහැ. මේ අර කියන්නේ සම්පූර්ණයෙන් අර ගොඩක් කොටසක් ආවරණය වෙනව නේද කියලා. තේරීම් වර්ගයේ ප්‍රශ්නවලදී විෂය නිර්දේශයේ ගොඩක් දුරට ආවරණය වෙනවා. හැබැයි දෙවරණ ප්‍රශ්නවලදී
ඒක චුට්ටක් වෙනස් වෙනවා. සෑම ඉගෙනුම් ඵලයක්ම නියෝජනය කරන්න බෑ දෙවර්ණවල. ඒකයි ජනක වෙනස. සර් හැබැයි ජනක සර් මගේ ළඟ NIE එකේ පොතක් තියෙනවා. ඒකේ තියෙනවා ඕකට ඒකේ තියෙන්නේ හැබැයි අනිත් පැත්තට. අර මිස් කිව්වා වගේ විශාල විෂය ප්‍රදේශයක් ආවරණය වෙනවා කියන පැත්තට තමයි දෙවරණ වැටලා තියෙන්නේ. ඒ කියන්නේ තේරීම් වර්ගයේ ප්‍රශ්නවලනේ. සීහුම් නෑ වලයි දෙවරණවල. දෙවරණවල. ඔව් දෙවරණවල තමයි තියෙන්නේ. දෙවරණ ඒක බලන්න අපිට මැඩම් දුන්න උත්තරේ. ඔව් ඒක තමයි මැඩම් දුන්න උත්තරේ තියෙන්නේ අනිත් පැත්තට. ඒක වෙන්නේ නැති අර ටීචර්ත් එහෙම කියන්නේ නැත්තේ. මැඩම් දීලා තියෙන්නේ ආවරණය වෙන්නේ නැහැ කියලා. මේ පොතේ අර පොතේ විස්තරේට තියෙන්නේ ආවරණය වෙනවා කියලා. සෑම ඉගෙනුම් ඵලයක්ම නියෝජනය කරන්න බෑ කියලා මැඩම් දීලා තියෙන්නේ. දෙවර්ණවල. ඔව් අපි හරිය දාන් තියෙන්නේ එහෙමයි. ඒක සීමාවක් කියන එක. කොහොම හරි අපිට ලියන්න වෙන්නේ මැඩම් කියපු එක නේද සර්? ඔව් ඒක තමයි මැඩම් කියපු එක තමයි ලියන්න වෙන්නේ. මේක ලියන්න වෙන්නේ නේ. ඔව්. තේරීම් වර්ගයේ ප්‍රශ්නවල තේරීම් වර්ගයේ ප්‍රශ්න ගත්තොත් බහුවර්ණ තියෙනවනේ. ඒකේ විෂය නිර්දේශය ආවරණය වෙනවා හැම තැනම. අස්සක් මුල්ලක් නෑ. ඒකින්ද ඒකට නම් ගන්න පුළුවන්. දෙවර්ණ වලදී අපි චුට්ටක් පරිස්සම් වෙමු ඒක ලියනකොට. මැඩම්ගේ එක කොහොමද ලියමු? මටත් තේරෙනවා හරි වැරදි දාන්න ගත්තොත් බෑ නේද ටීචර්? හරි වැරද්ද කියන්න ගියොත් එහෙම විෂය නිර්දේශම ආවරණය කරන්න බැරි තැන් එනවනේ. මැද තැන් එනවනේ. හරිත් නෑ වැරදිත් නැති තැන් එන්නේ නැද්ද? මධ්‍යස්ථ තැන් එන්නේ නැද්ද? එනවනේ. ඒ වගේව කොහොමද මේකේ ආවරණය වෙන්නේ? සර් මට හිතෙන්නේ ඕක අර සාපේක්ෂව දෙන්නේ නැත්තේ. දැන් අර මේක සාපේක්ෂවනේ ගන්න විවගත රචනා ප්‍රශ්න වලට වගේ එහෙම රචනා ප්‍රශ්න වලට ගියොත් මෙහෙම එතෙන්දී අර සම්පූර්ණ ප්‍රශ්නය මේ කියන්නේ පාඩම් කොටසක්ම ආවරණය කරන ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. දැන් ආර්ථික වෘද්ධිය පිළිබඳ පුරෝගතන දත්ත භාවිතා කරලා මොන හරි ඉදිරි ඒව ගැන ලියන්න කිව්වොත් මුළු සම්පූර්ණ පාඩම් කොටසක් මෙතනින් ආවරණය කරගන්න පුළුවන්. එතකොට මේ වගේ ප්‍රශ්න වලදී එහෙම බෑ කියන එක වෙන්නේ නැති මට. ඔව්. මේ වගේ ප්‍රශ්න වලදී එහෙම බෑ කියන එක වෙන්නේ නැති මෙතෙන්දී මේ වගේ ප්‍රශ්නයකදී එහෙම දෙන්න මට ඒක ඒ විදිහට තමයි ටීචර් එක දාන්න වෙන්නේ. අරකෙදී දැන් හිතන්නකො ටීචර්ලා රචනා ප්‍රශ්නයක් දෙනකොට යුනිට් 3ක් එකතු කරලා දෙන්න පුළුවන් ප්‍රශ්න 3. එතකොට මේ ඒකක 3ක් කරහා මේ ප්‍රශ්න දෙන්න පුළුවන්. එතකොට විෂය නිර්දේශයේ ඒකක 3ක් පුරාවට ඒක යනවා. හැබැයි මේකෙදී එක ප්‍රශ්නයක් දුන්නොත් ඒ ටිකෙන් විතරක් ඒක හැලෙනවනේ. විශාල ප්‍රමාණයක් යන එකක් තුල අරගෙන රචනා ප්‍රශ්න වල යන්න පුළුවන්. දැන් ස්ට්‍රක්චර්ඩ් එකක් ආවොත් එහෙම ඒකේ යන සීමාවක් නැහැ. ප්‍රශ්න 12ක් විතර ඇහුවොත් ඒකේ උඩරිම යන්න පුළුවන්. මේකෙදී එහෙම බෑ. ඒ හින්දා මේක සීමා සහිතයි කියලා මැඩම් දෙන්න ඇති කියලා හිතනවා. ඒක හරියටම කියන්න බෑ. දැන් MI එකේ පොතේ තියෙන එක චුට්ටක් කියන්න කෞෂල්‍යනේ. ඒකේ තියෙන සර් මෙතන අර ඉස්ලාම දෙවරණ වණු ප්‍රභේදය කියලා ඒක හඳුන්ලා තියෙන උදාහරණත් එක්ක. ඔව් නෑ හරි වැරදි එහෙම කියලා දෙක ගන්න ඇවිල්ලා ඒකේ දීලා තියෙනවා ඒ විස්තරයට පස්සේ යහපත් ලක්ෂණයි අයහපත් ලක්ෂණයි. ඒකේ යහපත් ලක්ෂණ වලට තමයි ඔය වාසි වගේ කොටසට තමයි දීලා තියෙන්නේ විශාල විෂය ප්‍රදේශයක් ආවරණය කළ හැකිය කියලා තියෙන්නේ. ඒකේ තව තියෙනවා ප්‍රාථමික පන්ති වලට අර කලින් කිව්වෙම තියෙනවා ප්‍රාථමික පන්ති වලට යෝග්‍යයි සරල දැනුමක් මිනීම සඳහා යොදා ගැනීම කියලා. ඒකේ තමයි තියෙන්නේ විශාල විෂය ප්‍රදේශයක් ආවරණය කර හැකි කියලා. අපිට ඒ වුණාට මැඩම් කිව්ව එක නේ ගන්න වෙන්නේ. අපි හරිය දාගෙන තියෙන්නේ අනිත් පැත්තටනේ. අනිත් ගෲප් වලට කොහොමද දන්නේ මැඩම් මේක කරලා තියෙන්නේ? USUI අරනහම අනිත් ඒවට කොහොමද දන්නේ? TX එකෙත් එහෙම තමයි සර් දීලා තියෙන්නේ. එහෙනම් අපිට ඒ විදිහට තමයි ලියන්න වෙන්නේ. වැරදිලා වෙන්න බෑනේ. බහුවර්ණයකට විතරයි ප්‍රශ්නාර්ථයක් දාගෙන තියෙන්නේ. බහුවර්ණයකට විතරයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ ජනක සර් කොහොමත් මේ විශාල විෂය ප්‍රදේශයක් ආවරණය කරන්න සිද්ධ වෙනවා කියන එක සාධාරණයි. මොකද හේතුව දැන් මොනම ප්‍රශ්නයක් දුන්නත් ගුරුවරයා දෙන මේ පිළිතුරට එපාය උත්තර සපයන්න. එතකොට විෂය නොදන්නා කෙනෙකුට හරි පිළිතුරු හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා එයාට මුළු විෂයම ආවරණය වෙන විදිහට තමයි මේ එයාගේ බුද්ධිය මෙහෙවන්න වෙනවා. කොහොමද මුළු විෂයම ඒ කියන්නේ දැන් අපි හිතමු මොකක් හරි පාඩමක් ගත්තොත් පරිසරය පාඩමක් ගත්තොත් එහෙම
පරිසරය පිළිබඳව දන්නේ නැති කෙනෙකුට මේ කෙටි ප්‍රශ්න වල උත්තර සපයන්න බැරි වෙනවා. එහෙමද සර්? ඒක දෙපැත්තටම අපේ ආම්දුර තර්ක කරන්න පුළුවන්. දෙපැත්තක් තියෙනවා ඔකේ. නෑ කියන්නේ දැන් පරිසරයේ මුළු පාඩම නොදන්න කෙනෙකුට අපි හිතමුකෝ මේ අපි ගත්තයි කියලා අර ඒක බීජ මේ මොකද්ද මේ මොන එක එක මේ බීජ වර්ග තියෙන්නේ ඒවා ගැන කෙටි ප්‍රශ්නයක් අහලා තිබුණොත් එහෙම පරිසරයේ පාඩම නොදන්න කෙනෙකුට එයා බීජ වර්ග පිළිබඳව හැම එකම අවබෝධයකින් ඉන්න ඕනේ. එහෙම කෙනෙකුට විතරයි පුළුවන් වෙන්නේ මේ මොකද සුළඟේ පාවෙලා යන බීජ වර්ග හඳුනගන්න. සුළඟේ පාවෙනවද නැද්ද විතරයි මෙතන අහන්නේ. බීජ වර්ග හඳුනා ගැනීම කියන එක අදාළ නෑ අපේ ආමුදුරනේ. එක්කෝ ඒක බීජද ද්වි බීජද ඔව්ද නැද්ද? ඔව්. එකකද නොවේද? සර් කියන එක හරි. සර් කියන එක හරි. ඒකින්ද මේක මට හිතා ගන්න බෑ. ඒකින්ද මැඩම්ගේ එක අපි ගමු. ඒක දෙපැත්තටම කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඕනනම් ලියන්න පුළුවන්. මෙහෙම බහුවර්ණයක් දෙන්න බැරිද? දැන් සුළඟේ පාවෙලා යන බීජ වල පල්ලෙහා දාලා එක එක බීජ වර්ග දෙනවා. ඔව්. එතකොට එයා දැනගන්න ඕන මොන බීජද කියලා. ඒක බහුවර්ණ. ඒ බහුවර්ණනේ. ඒක බහුවර්ණ. මේකේ අහන්නේ උද නැද්ද? අම්මටද වැඩියෙන් ආදරේ තාත්තටද වැඩියෙන් ආදරේ? ඒ වගේ එකක් මෙතන අහන්නේ. දෙවර්ණ කියන්නේ වර්ණ දෙකයි. දෙවර්ණ වල ගන්න අමාරුයි නේද? දෙවර්ණ වල ගන්න බෑ කියන එක තමයි මගෙත් ඒකේ සරල කරුණක් විතරයි මුළු විෂය පතේම අහන්නේ නෑනේ. අන්න බහුවර්ණ වලට ඕන වෙනවා සෙල්ලම් නෙමෙයි මුළු සේරම ඔළුවේ තියෙන්න ඕන. මගේ තර්කේ ඒ විදිහයි. දෙපැත්තටම ගත්ත හැකි ඕක. NIE දෙපොතේ තියෙන විදිහටත් ගත්ත හැකි. ඔව් ටීචර්. සර් මේ දැන් මේකේ මගේ හෑන්ඩ් අවුට් එකේ මම ලියාගෙන තියෙනවා සර් මේ ඒ තීරුව 4 වෙනි කරුණ ඉස්සරහින් මේ සාපේක්ෂව වෙනස් වෙයි කියලා මම හිතන්නේ මේ මැඩම් කියපු දේත් එක්ක වෙන්නේ නැති මම ඒක ඉක්මනට ලියාගෙන වගේ තමයි මට පේන්නේ. එතකොට ඒ කියන්නේ ඔය කියන විදිහටම හරි දාලා තියෙන ඔය සීමා ප්‍රබලතාවල ඒ විදිහටම තමයි සීහුම් දෙවරණ බහුවර්ණ තුනේදීම. එතකොට සර් මට හිතෙන දැන් සර් ඔය කියපු විදිහට මේකෙන් ප්‍රශ්නයක් ආවොත් විෂය නිර්දේශ ආවරණයට හැකියාව කෙසේද කියලා වගේ එහෙම ආවොත් සර් මට හිතෙනවා මේ සාපේක්ෂව වෙනස් වීම අපිට සර් කියපු විදිහට දෙපැත්තටම උදාහරණ අරන් ලියන්න වෙයි නේද සර්? ඕන්නම් දෙපැත්තටම ලියුව හැකියි. මේකෙදී අහන්නේ ඔව්ද බැයිද කියන එක විතරයි. ඒ තුල ලොකුවට දැනුමක් අවශ්‍ය නැහැ. විෂය නිර්දේශයම ආවරණය වෙන්න ඕනේ නැහැ කියන එක කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. තව කෙනෙකුට කියන්න පුළුවන් මේක තුල මේ ඕන තැනකින් ප්‍රශ්නයක් දෙන්න පුළුවන් හින්දා මුළු විෂය නිර්දේශයම ආවරණය වෙනවා කියන එක. හැම තැනම උද නැද කියන ප්‍රශ්න දෙන්න පුළුවන්ද කියන එකයි මම කල්පනා කරන්නේ. ඒ තුල විෂය නිර්දේශ කොහොම හරි රචනා ප්‍රශ්න වලට සාපේක්ෂව නම් නියෝජනය වෙන ප්‍රමාණය අඩුයි. එකඟද එකඟ නොවෙමිද කිව්වහම ඒක චුට්ටක් අඩුයි. රචනා ප්‍රශ්නක එහෙම නෙමෙයි යුනිට් වලින් යුනිට් වලට ගොඩාක් පුළුල් පරාසයකින් අහන්න පුළුවන් ව්‍යුහගත රචනා. ඒකට සාපේක්ෂව ගත්තොත් මට හිතෙනවා මේක චුට්ටක් අඩුද කියලා. එහෙම කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. දෙකටම ලකුණු හම්බ වෙයි. කරුණු 4ක් අහලා තියෙනවා නම් ඒ වගේ අවිනිශ්චිත දෙයක් ලියන්න යන්න එපා. බැරිම වුණොත් ලියන්න තියාගන්න ඒ කරුණු. ඊට වැඩිය කරුණු තියෙනවනේ. අපි තව ප්‍රශ්නයක් බලමුද සර්? තව ඊට එහා පැත්තේ පිටුවේ තව එකක් තියෙනවා ඒ වගේ. එහෙම නේද මේ අපි එහෙම කරමුනේ. මම ඕනනම් ඕක පොඩ්ඩක් ඕකත් ගන්නම්කෝ අර විද්‍යාපීඨ ටීචර්ගෙන් මේ මැඩම්ගෙන් අහන්න. මේක නම් දෙපැත්තටම තරක කරන්න පුළුවන්. රචනා ප්‍රශ්න ව්‍යුහගත කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලා අහනවා. ඔව්. කොහොමද රචනා ප්‍රශ්න ව්‍යුහගත කරන්නේ? පිටුවේ ඒකෙම අනිත් පිටුවේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නයක් ව්‍යුහගත කරන්න පුළුවන් ආකාර 6යිනේ අපි කතා කරේ. ප්‍රශ්නේ කොටස් කරන්න.
කෙටියෙන් ගත්තොත් ප්‍රශ්නේ කොටස් කරන්න ඕන. වාස්තවික බව වැඩි කරන්න. නම් කරන්න මේ ඒ වාගේ එක ප්‍රශ්නේ කොටස් කරනවා. ඊට පස්සේ පිළිතුරේ අන්තර්ගත කරුණු වලට තේමා දෙන්න ඕන. පිළිතුර සඳහා රාමුවක් ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේකේ වාස්තවික බව වැඩි කරන්න පුළුවන්. මේ වාස්තවික බව වැඩි කරපුවාම අපිට මේ ඒකෙදී ගන්න පුළුවන් ලැයිස්තුගත කරන්න, නම් කරන්න වාගේ ඒ වාගේ දේවල් දාලා වාස්තවික බව වැඩි කරන්න පුළුවන්. ඒත් එක්කම ප්‍රශ්නේ කිසියම් ප්‍රකාශයක් එහෙම නැත්නම් කියමනක් මත පදනම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලබා දීලා තියෙන ඉඩ තුල පිළිතුරු දෙන්න ඕන කියන එකක් අපිට හදාගන්න පුළුවන්. සිංහල සාහිත්‍යයේ තියෙන මේ විදිහට. එහෙමත් නැත්නම් ප්‍රශ්නය රූප සටහනක්, වගුවක්, පින්තූරයක් මත පදනම් වෙමින් ඉදිරිපත් කරන්න පුළුවන්. අනිත් එක තමයි උත්තරයේ දිග ප්‍රමාණය පිළිබඳව ඉඟි ලබා දෙන්න පුළුවන් දරුවන්ට. ප්‍රශ්න පත්‍රයේ අවශ්‍ය පිළිතුරට ඉඩ තියලා. ඉංග්‍රීසි O level වල තියෙන මේ විදිහට. එහෙමත් නැත්නම් ප්‍රශ්නේ මගින් පිළිතුරේ අවධානය යොමු කළ යුතු හා නොකළ යුතු අංග අවධානය කරන්න පුළුවන්. ඉතින් මේවට උදාහරණ ලියන්න වෙනවා. ප්‍රශ්නේ කොටස් කීපයකින් යුක්ත ලෙස ඉදිරිපත් කිරීම අර සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වෘද්ධියට අදාළ ප්‍රධාන කරුණු, ශ්‍රී ලංකාවට විදේශ ආධාර ඌන ප්‍රයෝජන වීම කෙරෙහි බලපාන සාධක පහක්, ප්‍රාග්ධන හිගය පිළිබඳ ගැටලුව විසඳා ගැනීමෙහිලා ඒ ඕනේ නැහැ, මෙච්චර ඔට්ටු වෙන්න ඕනේ නැහැ, ඕවා මතක තියාගන්න ඕනේ නැහැ. ඒ පේපර් එකකින්ම ප්‍රශ්න 3ක් ගන්න. මේ අපිට ගන්න පුළුවන් මේ ප්‍රජාන ක්ෂේත්‍රයේ අරමුණු වර්ගීකරණය පිළිබඳ මත ඉදිරිපත් කර අය කවුද? ඊට පස්සේ ඒකෙන් ඉදිරිපත් වෙන මත මොනවාද? ඒකෙන් සංශ්ලේෂණය, විශ්ලේෂණය සහ ඇගීම යන්න පහදා දෙන්න. මේ විදිහට මොකක් හරි ඒ වෙලාවට එන එකක් ලියන්න. එතකොට ඒවට ලකුණු 3 5 ඊට වැඩිය වැඩි වෙන විදිහට බෙදලා දාන්න. 20ක් විතර වෙන්න. එහෙම දැම්මම හරි. මානසික හැකියාව මට්ටම් අනුව ලකුණු බෙදලා දාන්න. දැඩුමට අඩු ලකුණ, ඊට පස්සේ ඉහළ මානසික හැකියාව වලට ඊට වැඩිය ටික ටික ලකුණු වැඩි වෙන විදිහට පහළ මට්ටමේ ඉඳලා ඉහළට යනකොට ලකුණු අනුපිළිවෙලක් දාන්න. එතකොට ඒක තමයි මේ පළවෙනි කාරණය. එතකොට දෙවෙනි කාරණේ කියන්නේ පිළිතුර සඳහා රාමුවක්. හැම කොටසකටම ලකුණු 5 ගානේ මේ දැන් කොවිඩ් වසංගතය කියන්නේ කොවිඩ් වසංගතය ඇති වුණු හේතුවට ලකුණු 5යි. ඊට පස්සේ රෝග ලක්ෂණ වලට ලකුණු 5යි, මර්ධන ක්‍රම වලට ලකුණු 5යි. අන්න කොවිඩ් වසංගතය කියන එක බෙදුවා. ඒකට දරුවට උත්තර ලියන්න රාමුවක් හදලා දුන්නා. කොවිඩ් වසංගතය පිළිබඳ. ඇතිවීමට හේතුව රෝග ලක්ෂණ සහ මර්ධන ක්‍රම. එහෙම නැත්නම් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග. එහෙම බෙදලා දාන්න. ඊළඟ එක ප්‍රකාශයක් හරි කියමනක් හරි පදනම් කරගෙන මොකද සැල්ලිහිණි සංදේශයේ සාර්ථකත්වයේ සඳහා උපමා උපමේ භාවිතය සහ මග වැනුම යොදා ගැනීම මේ අතිශය යොදා ගැනීම මගින් කාව්‍ය අලංකරණය අතිශයින් සිද්ධ වෙලා තියෙනවා. මේක උදාහරණ දෙක බැගින් පහදන්න. ඔය සිංහලයේ තියෙන සිංහල කරන ටීචර්ස්ලාට මතක ඇති. එතකොට මේවා මොනවද? සංකේතානුසාරයෙන් කොහොමද සැල්ලිහිණියට යන්න කියපු ගමන් මාර්ගය විස්තර කිරීම. උචිත අවස්ථා සම්බන්ධය භාවිතා කරමින්. අන්න ඒ වාගේ ඒවා. මොකක් හරි ප්‍රකාශනයක් කරහා මේක දෙන්න. ඒත් එක්කම රූප සටහන් වගු පින්තූර මත පදනම් වෙලා ඉදිරිපත් කරන ඒවාට. වගුවක් මොකක් හරි දාලා නිරපේක්ෂ වාසිය ඇත්තේ මොන රටේද? නිෂ්පාදනයේ සාපේක්ෂ වාසිය මොකේද තියෙන්නේ? ඒත් එක්කම දෙකේම ආවස්තික පිරිවැය මොකේද වැඩි වෙන්නේ අඩු වෙන්නේ? ඒ වගේ නිකන් උදාහරණයකට ප්‍රශ්නයක් දෙන්න වගුවක් ඔළුවේ තියාගන්න. වගුවක් අනුව ක්‍රමානුකූලව ලකුණු ඉහළ යන විදිහට මේ ප්‍රශ්න අහන්න. මාලා කමලා ගත්ත ලකුණු දෙක දාලා මාලාගේ ලකුණු කීයද? කමලා මාලාට වැඩිය ලකුණු කීයක් අරන් තියනවද? මාලාගේ කමලාගේ ලකුණු අතර වෙනසට හේතු දක්වන්න. එහෙම නැත්නම් වෙනස ඔබ දකින්නේ කෙසේද? ඔය විදිහට මොකක් හරි චුට්ටක් විස්තර කරන විදිහට නිකන් අර සරල විදිහට ඒවා හිතන්න. ඒත් එකම පිළිතුරේ තිබිය යුතු දිග ප්‍රමාණයට ඉඟි දෙන්න ඕන.
කෙනෙකුට පුළුවන් නේ තියෙන්න ඕන වචන 500කින් රචනය ලියන්න. එහෙම නැත්නම් දිග පිළිබඳව ඉතිරි තියන්න පුළුවන්. එතකොට ඒ වාගේ. අනිත් එක තමයි ප්‍රශ්න මගින් පිළිතුරේ අවධානය කරන්න ඕන නොකරන්න ඕන කොටස් අවධානය කරන්න. ඒකත් බය වෙන්න එපා. අපේ මේ පේපර් එකේ හම්බ වෙනවා. අර මොනවා හරි සක්‍රීයතහ සහ අක්‍රීය ලක්ෂණ වලට පදනම් වෙමින් මේ පාසල් පරිපාලනය. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් පිළිබඳව වෙන වෙනම හඳුන්වන්න කියලා සක්‍රීය පරිවහනය සහ අක්‍රීය පරිවහනය මගින් ශාකයක ජල අවශෝෂණය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ජල අවශෝෂණය වෙන මූල පීඩනයෙන් වෙන වෙන ආකාරات තියෙනවනේ. ශක්තිය වැය කර සහ ශක්තිය වැය නොකර කොහොමද ගහකට වතුර උරා ගන්න. ඔන්න ඔය විදිහට මොනවා හරි දෙයක් සරල උදාහරණකින් යමක් ලියන්න. අපිටත් තියෙනවද ටීචර් තෝසා? ඔය සාය අනේ මෙහෙනම් කැතයි අවුවට ගියාම. හරි. ඕක තමයි රචනා ප්‍රශ්නයක් ව්‍යුහගත කරන්න පුළුවන් ක්‍රම ටික. රචනා පරීක්ෂණයක් ව්‍යුහගත කිරීමෙන් අපේක්ෂා කරන්නේ සර් මේ ඔය ප්‍රශ්නේ ඔව් ටීචර් ජනක සර් ඔය කලින් ප්‍රශ්නේ මේ 2009 14 16 19 ඔය හැම එකේම අහලා තියෙනවා ප්‍රශ්නේ. අප්පච්චි කාර්යය නම් මේක හරි වැඩක්. ඒ කියන්නේ මීට වැඩිය දෙන්නේ එකක් නැතුව කියන්නේ මේ උදාහරණත් එක්ක දක්වන්න කියලා තමයි ගොඩක් ඒවල අහලා තියෙන්නේ. උදාහරණත් එක්ක දෙන්න ඕන. අපි උදාහරණත් එක්කනේ දැන් කතා කරේ. ඔව් 2021 අහලා තියෙන ওই ප්‍රශ්නේ සර් මේ සර් 2021 අහලා තියෙන්නේ රචනා ප්‍රශ්න වල දුර්වලතා වළක්වා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කියලා පොඩ්ඩක් ප්‍රශ්නේ වෙනස් කරලා තියෙන එක විතරයි. ඒ කියන්නේ ව්‍යුහගත කරපන් කියන එකනේ කියන්නේ දුර්වලතාව ඔහොම කරගන්න එක. ඒක ඔව්. ඕකනේ කියන්නේ. ඕකම තමයි අහන්නේ එහෙනම් ටීචර්. රචනා ප්‍රශ්නයක් ව්‍යුහගත කිරීම තුලින් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා විස්තර කරන්න කිව්වත් ඒත් ඔය ටිකමයි. මෙන්න මේවා. ව්‍යුහගත කිරීම තුලින් මොකද්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ? ඒක අහන්න පුළුවන්. දැන් ඊළඟට තියෙන ප්‍රශ්න. අර සර් කිව්ව දැන් ඔය පළවෙනි එකට කිව්ව උත්තර ටික තියෙන්නේ. ඒ කියපු උත්තර තුන්වෙනි එකට හරියන්නේ නැද්ද? තුන රචනා ප්‍රශ්නයක් ව්‍යුහගත කිරීමේ සැලකිය යුතු කරුණු මොනවාද? ඔය පළවෙනි එකට වැරදි. මේ තුන්වෙනි එකට උත්තරේ කිව්වේ පළවෙනි එකට ව්‍යුහගත කරන්න පුළුවන් මේ ප්‍රධාන තේමා දෙකයිනේ තියෙන්නේ. ප්‍රශ්න හෝ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී එහෙම නැත්නම් ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රය හදනකොට රචනා ප්‍රශ්න ව්‍යුහගත කිරීම මගින් ප්‍රධානම දුර්වලතාවය වෙන වාස්තවික ලකුණු ලබා ගැනීම නොහැකි වීම ගැටලුව පාලනය කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඒකින්ද රචනා ප්‍රශ්න ව්‍යුහගත කිරීම කියන්නේ පිළිතුරු සැපීමට නිශ්චිත රාමුවක් සීමාවක් ඉදිරිපත් කරන එක. දෙවෙනි එක තමයි ප්‍රශ්න පත්‍ර සකස් කරන අවස්ථාවේ ආදර්ශ පිළිතුරු හා ලකුණු දීමේ ක්‍රියාපටිපාටිය පිළියෙල කිරීම. මේක කරන්නේ වාස්තවික ලකුණක් දෙන්න. ඔන්න ඕක තමයි පළවෙනි එකෙන් අහන්නේ. මටත් ප්‍රශ්නේ තේරුම් ගන්න බැරිව ගියා. අනිත් එක තමයි මේ ඒකට සර් මේ ඔය රචනාමය ප්‍රශ්නය ව්‍යුහගත කළ හැකි ක්‍රම කියන එකට දැන් අර පළවෙනි එක හරි ප්‍රශ්නය මගින් පිළිතුරට රාමුවක් සැපීම ගන්න පුළුවන්. ඊට පස්සේ අර ප්‍රශ්නයේ කොටස් වලින් යුක්ත වන ලෙස සැකසීම. මේ අර පොතේ තියෙනවා මෙන්න මෙහෙම. ප්‍රශ්නයේ මගින් පිළිතුරට රාමුවක් සැපයීම. ප්‍රශ්නයේ කොටස් වලින් යුක්ත වන ලෙස සැකසීම. පිළිතුර සම්පාදනයේදී කළ යුතු දේ හා නොකළ යුතු දේ සඳහන් කිරීම. වගුවක් පදනම් කරගෙන ප්‍රශ්න සැකසීම. පින්තූරයක් පදනම් කරගෙන ප්‍රශ්න සැකසීම. ප්‍රස්තාරයක් පදනම් කරගෙන ප්‍රශ්න සැකසීම. ප්‍රශ්නයේ කිසියම් ප්‍රකාශයක් මත පදනම් කිරීම. පිළිතුරේ දිග සීමා කරමින් ප්‍රශ්නය ව්‍යුහගත කිරීම. ලකුණු ප්‍රමාණය මගින් ප්‍රශ්නයට අදාළ පිළිතුරු පාලනය කිරීම. ඒවා හරිද? ඒ ටික තමයි තියෙන්නේ. ඒවා හරි. ඔව් ඒ ටික අර සර් කියපු උත්තර ටික තියෙන්නේ 3ට නේද? ඒක 3ට තමයි හරියනවායි කියලා හිතෙන්නේ. ඒක 3ට හරියනවා. ඒක හරිය. ඒක 3ට හරියනවා. සර් මට චූටි ගැටලුවක් තියෙනවා. දැන් අර මිස් කියපු ටිකයි සර් කියපු ටිකයි දෙකම එක වගේනේ.
නේද? දැන් මිසුත් කියවනේ ප්‍රකාශයක් ලබා දීම ප්‍රස්තාරයක් මගින් කිරීම එහෙම කියලා. ඉතින් අපි ඒ ටික නේද ඉස්සෙල්ලාමත් කතා කරේ. ඒක ලියන විදිහ වෙනස් නේද මිස්? ඒ කියන්නේ අපි ලියන විදිහ තමයි කරකවල ලියන්න ඕනේ එහෙම. ඒ කියන්නේ අර ලියන විදිහ අනුව උත්තරේ වෙනස් වෙනවා නේද? කියන්නේ එකම උත්තරේ ලියන ක්‍රමයේද නේද? ඔව් එහෙම නේද සර්? අපිට වෙනස් කරලා තමයි ලියන්න වෙන්නේ එහෙමනම්. දැන් ඔය කතා කරේ අර ව්‍යුහගත කිරීමේ ක්‍රම ටික තමයි කතා කරේ. ඔව්. අර සර් මුලින්ම කතා කරේ සැලකිලිමත් විය යුතු කරුණු. මම දැන් කිව්වේ ක්‍රම ටික. එහෙම නේද තිමිර සර්? මේ ක්‍රම ටික තමයි අපි කතා කරේ දැන්. අර කලින් විස්තරාත්මකව කතා කරා මේ ඒවා අපේක්ෂණ. එතකොට ඒවා ඇසුරින්ම තමයි අපිට කියන්න වෙන්නේ. ඒ කියන්නේ මේ අර කොටස් වලට කඩන එකයි. තිමිර සර් අපිට පැහැදිලිවම දීලා තියෙනවා රචනා ප්‍රශ්නයක් ව්‍යුහගත කරන්න ඕන ක්‍රම ටික. පළවෙනි එක තමයි තේමා දෙකක් යටතේ ව්‍යුහගත කරන්න පුළුවන්. දුර්වලතා අවම කරගන්න. පළවෙනි එක ප්‍රශ්න හෝ ප්‍රශ්න පත්‍රය සකස් කරනකොට. එහෙමත් නැත්නම් පිළිතුරු මේ මොකද්ද මේ ඒ යටතේ දීලා තියෙනවා ප්‍රශ්නේ සකස් කරනකොට මේ ප්‍රශ්න පත්‍රයේ සෑදීමේදී රචනා ප්‍රශ්න ව්‍යුහගත කිරීම මගින් ප්‍රධාන දුර්වලතාවය මග අරගන්න පුළුවන්. ප්‍රශ්න පත්‍රය සකස් කරනකොට ආදර්ශ පිළිතුරු හා ලකුණු දීමේ පටිපාටිය හදනකොට ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර පිළියෙල කිරීමට పూర్වයේ අන්න එතන තියෙනවා පරීක්ෂණ නිල්පත සුවිශේෂී අරමුණු වගුව පිළිවිත විතර වගුව ඒක භාවිතා කරන්න කියලා. ඊට පස්සේ නිශ්චිත ඉගෙනුම් ඵල මැනෙන විදිහට ක්‍රියාකාරකම් පාදක කරලා එක් කරන්න කියලා කියනවා. මානසික හැකියාවලට උචිත විදිහට ප්‍රශ්න පත්‍රයේ ලකුණු බර තබන්න කියලා කියනවා. ඒ ටික. ඊට පස්සේ කියනවා ප්‍රශ්න කොටස් කරන්න කියලා. මේ ටියුට් එක හරියට බලන්නකො ව්‍යුහගත කරන ආකාර ලස්සනට ඒකේ දීලා තියෙනවා. ප්‍රශ්න විවෘත රචනා ප්‍රශ්නවල දුර්වලතා අවම කිරීම සඳහා යොදාගත ක්‍රියාමාර්ග මොනවාද? පළවෙනි එක තමයි ප්‍රශ්න පත්‍රයේ සකස් කිරීමේදී දෙක පිළිතුරුපත් ලකුණු කිරීමේ. ක්‍රම ටික දීලා තියෙනවා. සර් එතකොට ඔව් ටික කියන්නකෝ. රචනාමය ප්‍රශ්න ව්‍යුහගත කළ හැකි ක්‍රම කියලා. එතකොට සර් ගන්න වෙන්නේ මේ ටියුට් එකේ මැඩම් දීලා තියෙනවනේ අර 6ක්. ඒ 6ද? ප්‍රශ්නය කොටස් කිහිපයකින් යුක්ත වෙන ලෙස ඉදිරිපත් කිරීම, පිළිතුර සඳහා රාමුවක් ඉදිරිපත් කිරීම. මමත් එහෙම මේ ව්‍යුහගත කළ හැකි ආකාර කියලා එහෙම 5ක් විතර ලියාගෙන තියෙනවා. ඔය කියපු ටික. ටියුට් එකේ තියෙන්නේ එහෙම නේද සර්? රචනාමය ප්‍රශ්න ව්‍යුහගත කළ හැකි ක්‍රම කිහිපයක කියලා 1 2 කියලා වෙනමම ආයි ඒක මම ලියාගෙන තියෙනවා. එක කියන්නේ ප්‍රශ්නයේ කොටස් කිහිපයකින් යුතු ඉදිරිපත් කිරීම කියන එක. ඒ විදිහට. අර අපි කලින් කතා කරපු ටික. ඔව් මමත් එහෙම ලියාගෙන තියෙන්නේ මිස් රචනාමය ප්‍රශ්නයක් ව්‍යුහගත කළ හැකි ක්‍රම කිහිපයක කියලා ඒ 6 ලියලා තියෙන්නේ. එතන. ඔව් එහෙම තමයි. ඔව්. excuse me miss. ඒ අර ලියාගෙන තියෙන කොටස පොඩ්ඩක් මේක ඉවරුනම චුට්ටක් දාන්න පුළුවන්ද group එකට? හරි දාන්න නම් පුළුවන් මිස් අපිට දීලා තියෙන ටියුට් එකේමයි තියෙන්නේ. මම දාන්නම් ඒක. අනේ මිස් ටියුට් එක චුට්ටක් දාන්න. හා හා. දීලා තියෙන ටික පොඩ්ඩක් කියවන්න මිස් මුල මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රශ්නය කොටස් කිහිපයකින් යුක්ත වන ලෙස ඉදිරිපත් කිරීම. දෙවැනි එක පිළිතුර සඳහා රාමුවක් ඉදිරිපත් කිරීම. 3 ප්‍රශ්නය කිසියම් ප්‍රකාශයක් කියමනක් මත පදනම් කිරීම. ඉන්ස්ටිටියුට් එකේ කොතනද කියන එක චුට්ටක් ඔක තියෙන්නේ හොයා ගන්න බෑ. ස්ටීවන් පිටුල් තියෙන අපිට හොයාගන්න. ව්‍යුහගත රචනා ප්‍රශ්න කියන මාතෘකාව යටතේ
ජානක සර් ඔව් ටීචර්. මේකේ අපිට දැන් එක තැනක දැන් ටියුට් එකේම තියෙනවනේ ව්‍යුහගත කර හැකි ක්‍රම කියලා ක්‍රම ටික වෙනම තියෙනවා. පස්සේ වෙනම වෙනම නෝට් එකේදී දීලා තියෙනවනේ නේද ව්‍යුහගත රචනා ප්‍රශ්න කොටස් කිරීමේ කියන්නේ කොටස් කිරීමේදී කියන කොටසට පස්සේ මේ මැඩම් දීලා තියෙනව නේද සැලකිලිමත් විය යුතු කරුණු කියලා වෙනම. ලකුණු ලබා දීමේ පටිපාටය පිළිබඳ තවදුරටත් සැලකිලිමත් වීම, පිළිතුරු ලකුණු මේ කිරීමේදී ශිෂ්‍ය නාම කෙරෙහි සැලකිලිමත් නොවිය යුතු වීම අන්න ඔහොම ටිකක්. ඒතකොට ඒවා සැලකිලිමත් විය යුතු කරුණු අර ටියුට් එකේ තියෙන ව්‍යුහගත කළ හැකි ක්‍රම. එහෙම නේද? ඒක තමයි ඒ ක්‍රමයට දීවා නම් හරි වෙන්නේ ජනක සර්. මිස් කිව් ඉතින් මටත් ඒක පස්සේ තේරුනේ. අර මැඩම් දීලා තියෙන එකේ තියෙන්නේ එහෙම තමයි. ක්‍රම ව්‍යුහගත කළ හැකි ක්‍රම කියලා තමයි අපල ක්‍රම කියලා තමයි අර 6 දීලා තියෙන්නේ. ඔව් ක්‍රම තමයි අර ප්‍රශ්නයේ කොටස් කීපයකින් යුක්ත වන ලෙස ඉදිරිපත් කිරීම, රාමුවක් ඉදිරිපත් කිරීම කියන්නේ ක්‍රමවලට. නෝට් එකේ වෙනම දීලා තියෙනවා සැලකිලිමත් විය යුතු කරුණු කියලා අර පිළිතුරු පත්‍රය හා ලකුණු ලබා දීමේ පටිපාටය පිළිබඳ සැලකිලිමත් වීම. ඊට පස්සේ ශිෂ්‍ය නාම පිළිබඳ සැලකිලිමත් වෙන්නේ නැති එක. හරි එකම පිළිතුර පරීක්ෂකවරුන් දෙදෙනෙකු ලබාවත් වෙනම ලකුණු කිරීම වගේ දේවල්. මම ඊතර ටීචර් ලියාගෙන තියෙන්නේ මෙහෙමයි. විවෘත රචනා ප්‍රශ්නවල දුර්වලතා අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග. ඔව් ජනක සර් ඒ අපිට දීලා තියෙන්නේ එහෙම තමයි. ප්‍රධාන තේමා දෙකක් යටතේ සලකලා බලනවා. පළවෙනි එක දුර්වලතා අඩු කර ගැනීම. ඒ යටතේ ඒ විදිහට කතා කරලා තියෙනවා. එතකොට දුර්වලතා අඩු කර ගැනීම කියන්නේ සැලකිය යුතු කරුණක් තමයි ඒක. ප්‍රශ්න පත්‍රයේ සැකසීමේදී. ඊට පස්සේ B කියලා දීලා තියෙනවා අපිට මේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේදී කොහොමද කරන්න ඕන කියලා මේ සැලකිය යුතු කරුණු. ව්‍යුහගත කරනකොට පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේදී ගණන් ගන්න බෑනේ ඒක. මෙතන දීලා තියෙන ප්‍රශ්නේ කොටස් කිරීම කියලා ටීචර්. ප්‍රශ්නේ කොටස් කිරීම යටතේ ප්‍රශ්නේ කොටස් කර ව්‍යුහගත කරන්නේ නම් අනුක්‍රමයෙන් පහළ මානසික හැකියාවල සිට ඉහළ මානසික හැකියාව දක්වා මෙනිය යුතුයි. අන්න සැලකිලිමත් විය යුතු කරුණක්. ඊළඟට මානසික හැකියාවට අනුරූපීව ප්‍රශ්නයට අදාළ මුල් ලකුණු අනුව බර තැබිය යුතුය. අන්න ඒකත් ව්‍යුහගත කරන එකේ කොටසක්. ඊට පස්සේ එක් එක් කොටසින් අපේක්ෂිත විෂය කරුණු වලට අදාළ කොටසට වෙන වෙනම ඇති ලකුණු පහසුවෙන් බෙදා දැක්විය හැකිදැයි සැලකිලිමත් විය යුතුය. ඒක සැලකිලිමත් විය යුතුයි කියලාම දීලා තියෙනවනේ. උදාහරණයක් දෙකේ තුන්වෙනි කොටසට පරිවර්තන ආර්ථිකයක් වශයෙන් හැඳින්විය හැකි කියලා අර දීලා තියෙන ප්‍රශ්නේ. ඒකෙදි රටවල් 4ක් නම් කරන්න. දෙකේ තුන්වෙනි කොටසට. ඊට පස්සේ පිළිතුරේ අන්තර්ගත කරුණු වලට තේමා ලබා දීම, සම ලකුණු ලබා දීම, පිළිතුරට රාමුවක් ඉදිරිපත් කිරීම කියන කාරණා තමයි ඒකේ ප්‍රශ්නේ කොටස් කිරීම යටතේ කතා කරලා තියෙන්නේ. ඒ ටිකයි උතෙන්ට එන්න වෙන්නේ. ප්‍රශ්න කොටස් කිහිපයකින් ඉදිරිපත් කිරීම කියන එකට ඒකෙදි කියන්නේ වෙළඳපොළ ආර්ථිකයටත් ලකුණු 5යි. වෙළඳපොළ ආර්ථිකයේ පාරිභෝගික ස්වාධිපත්‍යයක් ඇතයි බොහෝ විට කියවේ මේ තර්කයේ විමසන්න 5යි. පරිවර්තන ආර්ථිකයේ වශයෙන් හැඳින්විය හැකි රටවල් 4ක් ලකුණු 5යි. ඒක තමයි මේ කියලා තියෙන්නේ. එක් එක් කොටසට අපේක්ෂිත විෂය කරුණු වලට අදාළ කොටසට වෙන වෙනම ඇති ලකුණු පහසුවෙන් බෙදා දැක්විය හැකිදයි සැලකිලිමත් වෙන්න ඕන. ප්‍රශ්න ව්‍යුහගත කරන්නේ. එතකොට පිළිතුරට රාමුවක් ඉදිරිපත් කරන්න ඕන. පිළිතුරේ අන්තර්ගත කරුණු වලට තේමා ලබා දීලා සම ලකුණු ලබා දෙන්න ඕන. ඔන්න ඔය කියන ඒවා තමයි ඒකෙදි කතා කරන ප්‍රශ්නේ කොටස් කිරීම කියලා වෙනමම දීලා තියෙනවා චුට්ටක්. ඒක හරහා තමයි මේකට උත්තර ලියන්න වෙන්නේ.
අමාරුයිනේ සර් ඉතින් ඒවා. එතකොට සර් අපි දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියනවා නම් අර 6 ලිව්වම හරියද? රචනා ප්‍රශ්නයක් ව්‍යුහගත කළ හැකි ආකාර කිව්වහම ප්‍රශ්නය කොටස් කරන එක, පිළිතුරු සඳහා රාමුවක්, ප්‍රශ්නයේ කිසියම් ප්‍රකාශයක් කියමනක් මත පදනම්, ප්‍රශ්න රූප සටහනක්, පිළිතුරේ තිබිය යුතු දිග, ප්‍රශ්නය මගින් පිළිතුරේ අවධානය යොමු කළ යුතු කරුණු කියන ඒවා තමයි ව්‍යුහගත කළ හැකි ක්‍රම. හරි. රචනා පරීක්ෂණයක් ව්‍යුහගත කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද කිව්වහම අපේක්ෂා කරන්නේ මොකක්ද? රචනා ප්‍රශ්නයක් ව්‍යුහගත කරනකොට මේ සංගත එහෙම නැත්නම් වාස්තවික ලකුණක් ලබා දීමට හැකියාව වැඩි වෙනවා. වැඩි කරන්න කිරීම තමයි අපේක්ෂාව. වඩාත් ව්‍යුහගත කරොත් එහෙම ප්‍රශ්නේ මගින් ඉහළ මානසික හැකියාව මැනීමට ඇති හැකියාව ක්‍රමයෙන් අඩු වෙනවා. ඒක නේද මේ ව්‍යුහගත කිරීමෙන් අපේක්ෂා කරන්නේ, සංගත බව ඇති කරන්නේ. කර වාස්තවික බව ආරක්ෂා කිරීම කියලා ලියන්න පුළුවන් නේද? ඔව්, වාස්තවික ලකුණක් ලබා දීමේ හැකියාව තමයි. ඒක තමයි. එතකොට තුන්වෙනි එකේ පිළිතුර කොහොමද ගොනු කරගන්න ඕනේ? මේදී සැලකිය යුතු කරුණු තමයි අපි අර තියෙන්නේ මේ සරල මානසික ප්‍රශ්නේ කොටස් කිරීම යටතේ ප්‍රශ්න කොටස් කරලා ව්‍යුහගත කරනවා නම් අනුක්‍රමයෙන් පහළ මානසික හැකියාව ඉඳලා ඉහළ මානසික හැකියාව දක්වාම ඉන්න ඕන. එහෙම කොටස් කරනකොට මානසික හැකියාවට අනුරූපීව ප්‍රශ්නයට අදාළ මුළු ලකුණ බර තැබීම කරන්න ඕන. ඒත් එක්කම ප්‍රශ්නේ කොටස් කරනවා නම් එක එක කොටසින් අපේක්ෂිත විෂය කරුණු වලට අදාළ කොටස වෙන්ව ඇති ලකුණ පහසුවෙන් බෙදා දක්වන්න පුළුවන් දෙයි සැලකිලිමත් වෙන්න ඕන. උදාහරණයක් විදිහට අර පරිවර්තන ආර්ථිකයේ වශයෙන් හැඳින්වෙන රටවල් 4ක්. ඒකට ලකුණු 5ක් දෙන එක සාධාරණ නෑ. ඒක වෙන විදිහට කොටස් කරලා දෙන්න ඕන. ඒත් එක්කම පිළිතුරේ රාමුවක් ඉදිරිපත් කිරීම යටතේ පිළිතුරට අන්තර්ගත කරුණු වලට තේමා ලබා දීලා සම ලකුණු ලබා දෙන්න පුළුවන් තරම් කටයුතු කරන්න ඕන. ඕවා තමයි සැලකිලිමත් විය යුතු කරුණු. සර් ඒකේ දෙවෙනි එක පොඩ්ඩක් ආපහු පැහැදිලි කරන්නකෝ. රචනාමය පරීක්ෂණ ව්‍යුහගත කිරීමේ අපේක්ෂා කරන එක. රචනාමය ප්‍රශ්න ව්‍යුහගත කරනකොට අපි අපේක්ෂා කරන්නේ මේ නිදහස් රචනා ප්‍රශ්න වඩාත් ව්‍යුහගත කරනකොට තමයි ටීචර් සංගතභාවය. එහෙම නැත්නම් වාස්තවික ලකුණක් දරුවට ලැබෙන්නේ. ඒක ඉහළ යනවා. සංගතභාවයේ දැන් රචනා ප්‍රශ්නයක් වෙනකොට පුද්ගල බද්ධයිනේ. ඒකක් බලනකොට පරීක්ෂකයා. නමුත් මේ ඊට වැඩිය ව්‍යුහගත වෙනකොට ඒ තක්කෙට ඉලක්කයට උත්තරේ ලියනවා. එතකොට වාස්තවික බව සංගත බව යම් කිසි chance එකක් හම්බ වෙනවා. එතකොට ඕනවට වැඩිය ව්‍යුහගත වුණොත් එහෙම ඒ ප්‍රශ්නයෙන් ඉහළ හැකියාව මයින්ඩ් බැරුව යනවා. අර විශ්ලේෂණය, සංශ්ලේෂණය, ඇගීම වාගේ දේවල් ඒකෙන් මයින්ඩ් බැරුව යනවා. ඒ හින්දා අනුක්‍රමයෙන් ව්‍යුහගත ක්‍රමය වැඩි වෙනකොට අනුක්‍රමයෙන් අනිත් පැත්තෙන් පහළට වැටෙනවා මෙන්න මේ මානසික හැකියාව මැනීම. එතකොට එහෙනම් ප්‍රශ්නයක් ව්‍යුහගත කරනකොට අපේක්ෂා කරන්නේ මේකේ සංගත බව සහ ඉහළ මේ සංගත බව වැඩි කිරීම. එහෙම නැත්නම් ඒකට වාස්තවික ලකුණක් ලබා දීම තමයි ව්‍යුහගත කිරීම මගින් අපේක්ෂා කරන්නේ. සර් ඒ කියන්නේ සර් බැලුවත් එකම ලකුණකට ආසන්න ලකුණක් දෙන එක වැඩි කරන්න. සර් දැන් ඔය මේ විෂය අපි හිතමු විෂය මැක්ක ගැන කියලා. ඒක ළමයි පොල් ගස ගැන ලියන්න මේ ගත්තොත් එහෙම ඔය රචනාවලදී ඒක වළක්ව ගන්න තමයි මේ ව්‍යුහගත ක්‍රමයට එන්නේ නේ සර්. පරීක්ෂකයා මැක්කට කැමති කෙනෙක් නම් පුද්ගල බද්ධතාවය මත ළමයට ලකුණු දෙනවා. ඒක නැති කරන්න තමයි ඔය මේ ව්‍යුහගත කරන්නේ. එතකොට මැක්කා ගැනම ලියන්න වෙනවා.
සීමාවක් ඉදිරිපත් කරනවා කියන එක නේද වෙන්නේ ව්‍යුහගත කරොත් එහෙම. අද ටීචර් අපි රචනා ප්‍රශ්න ව්‍යුහගත කරනවා කියලා කියන්නේ ළමයාට උත්තර ලියන්න නිශ්චිත සීමාවක් ඉදිරිපත් කරනවා කියන එක නේද? සීමාව දෙනවා. පරාසය දෙනවා අපි. ප්‍රශ්නේ කොටස් කරලා දෙනවා. රාමුව ඉදිරිපත් කරලා දෙනවා. ඊට පස්සේ පිළිතුරේ තියන්න ඕන දිගපල්ල පිළිබඳව අදහසක් දෙනවා. අවධානය යොමු කරන්න ඕන නොකරන්න ඕන කරුණු ගැන දරුවට අවබෝධයක් දෙනවා. ඌව තමයි ව්‍යුහගත කිරීමෙන් කරන්නේ. අර එතකොට මේ ප්‍රශ්න අපිට ගන්න බැරිද මේ රචනා ප්‍රශ්නවල තියෙන ප්‍රබලතාවන් මේකට ලියන්න බැරිද? මේකේ අහන්නේ රචනා ප්‍රශ්නයක් රචනා මට්ටමින් තව ටිකක් අඩු කරන එක. ඒ කියන්නේ බහුවර්ණ පැත්තට වාගේ නිකන් කරුණ ටක්කෙටම ලියන පැත්තට තමයි මේ දාන්නේ. ව්‍යුහගත කරන එකනේ. ව්‍යුහගත කරන්නේ නේ අහන්නේ. ඒතකොට රචනා පැත්ත ලියුවොත් ලකුණු නැහැ. සර් කියන්න බැරිද තව එකක් විදියට මේකෙදි ප්‍රශ්න පැහැදිලිනේ. එතකොට නිශ්චිත ඉගෙනුම් ඵල මනින්න පුළුවන් දරුවන්. ඔව් දරුවට ප්‍රශ්නේ තේරුම් ගන්න හැකියාව තියෙනවා. අර අරකේ දුබලතා අරගෙන මේ පැත්තට ගහන්න පුළුවන් අපිට. රචනා ප්‍රශ්න වල දුබලතා ගන්න. ඒකෙන් ගැහුවා හැකි. රචනා ප්‍රශ්න වලට වාස්තවිකව ලකුණු ලබා දෙන්න බෑ. විෂය නිර්දේශය ආවරණය කරන්න බෑ මේ රචනා ප්‍රශ්න වලට රචනා ප්‍රශ්නම දුන්නොත් කෙනෙකුට. ඒත් එක්කම ප්‍රශ්නේ බැරි වෙලාවත් පැහැදිලි නැතුව ගියාම දරුවට ලොකු ලකුණු ප්‍රමාණයක් අහිමි වෙනවා. සමහර වෙලාවට ක්‍රියාපදවල අර්ථය පැහැදිලි නැති වුනහම ඒ ගැටලුව එනවා. එතකොට සමාන බරින් යුතු ප්‍රශ්න ඇතුළත් කරන්න හැමතිස්සෙම විෂය නිර්දේශය තුල අපිට හැකියාව නැහැ. ඒ හින්දා දරුවට මේ ලකුණු ලබා ගැනීම පිළිබඳ ගැටලුවක්. මෙන්න මේවා ව්‍යුහගතකරණය තුලින් ආවම වෙනවා. ඔසන් නෝට් එකේ දීලා තියෙනවා මේ ව්‍යුහගත කළ හැකි ආකාර කියලා. එතකොට අහනවනේ. ක්‍රම ඒක අහනවනේ පළවෙනියට. නෑ මෙතන තියෙන මේ ව්‍යුහගත කළ හැකි ආකාර අර මුලින් එකේ තිබ්බේ මේ ක්‍රමනේ. ඔව්. මම දැන් නෝට් එක පෙරනකොට දැක්කා. ආකාර ක්‍රම දෙකම එකයි නේද? ආකාරය අතර වෙනස මොකද්ද? මේකේ එකට දීලා තියෙන්නේ මේ ප්‍රශ්නයක් කොටස් කර ව්‍යුහගත කරන්නේ නම් සැලකිලිමත් විය යුතු කරුණු කියලා. තියෙනවා. ඔව් සර් ඒකට සර් මේ මූලධර්ම ටිකක් දීලා තියෙනවා. ඒ ටික කියන්න සර්. එතන දීලා තියෙනවා මේ ප්‍රශ්නයක් කොටස් කර ව්‍යුහගත කරන්නේ නම් සැලකිලිමත් විය යුතු කරුණු කියලා. ඔව් සර් ඒකට සර් මේ මූලධර්ම නේ දෙන්න ඕන. මොනවද සර් මූලධර්ම දීලා තියෙන්නේ? ඒක තියෙන සරල මානසික හැකියාවේ සිට අනුක්‍රමයෙන් ඉහළ මානසික හැකියාව මට්ටම් අනුව ප්‍රශ්නය කොටස් කිරීම ලකුණු ලබා දීම මැනෙන මානසික හැකියාව අනුරූපීව සිදුවිය යුතුය. ප්‍රශ්නයට අදාළ මුල් ලකුණු මානසික හැකියාව මට්ටම් මෙන්ම විෂය කරුණු සැලකිල්ලට ගනිමින් ඒ කොටස් අතර සාධාරණව බෙදා දැක්විය යුතුය. සමාන ලකුණු දිය නොහැක. එක් කොටසක් මත අනෙක් කොටස පරායත්ත නොවන ලෙස ප්‍රශ්න ඉදිරිපත් කිරීම. මම හිතන්නේ ওই ටික තමයි එතනට එන්න ඕන නේද? ඒ ටික තමයි උත්තරේට එන්නේ. ඊට පස්සේ ඒකේ තවත් කීපයක් තියෙනවා. පිළිතුරු සඳහා රාමුවක් ඉදිරිපත් කිරීම. ඒ විදිහට ප්‍රශ්න රූප සටහනකින් වගුවකින් පින්තූර මත පදනම් වෙමින් ඉදිරිපත් කිරීම කියලා ඔන්නම කීපයක් ඒවා ටික එන්නේ සර් අර ක්‍රම වලට නේද? ක්‍රම වලටනේ. ව්‍යුහගත කරන්න ඕන ක්‍රම. අර අතන නම් හතරක් තියෙනවා කෙලින්මනේ. ඒකේ ආකාර සැලකිලිමත් වෙන්න ඕන ආකාර කියන්නේ. ඔව් ඒ සැලකිය යුතු කරුණු විදිහට අර ටික කියලා මං හිතන්නේ. ඔනේ. තිම්බිර සර් මේ පොතක තියෙනවා රචනා ප්‍රශ්න විභාගත කළ හැකි ආකාර කිහිපයක් තිබෙන අතර ඒවායින් සමහරක් මෙසේය කියලා. පිළිතුරට රාමුවක් සැපයීම, ප්‍රශ්නය කොටස් වලින් යුක්ත කරවීම, අවධානය යොමු කළ යුතු හා නොකළ යුතු අංග අවධාරණය කිරීම, ඒ වගේ තව කිහිපයක් තියෙනවා ඉදිරියට.
ඒ කරුණු ටික ඒ ඒක ටියුට් එකේ තියෙනවනේ. ඔව් ඒක ටියුට් එකේ තියෙනවා. මම පොතක තියලා මල්ලක ටියුට් එක නැති නිසා මම පොතකින් බැලුවේ ඒක. ඉතින් මේක කියන්නකෝ ඒ උත්තරේ. මේ ඒක පළවෙනි එකට එන සැලකිලිමත් ටික. ඔව් සැලකිලිමත් වේද කරුණ විදිහට අර සරල මානසික හැකියාවේ සිට ඔය අනුක්‍රමයෙන් හතර ගන්න පුළුවන් නේ සර්. එතන තියෙන හතර නම් ගන්න පුළුවන් නෝට් එකේ තියෙන හතර. තිබිරස අපිට හෙමින් කියනකො අපිට ලියා ගන්න. ඒකේ මාතෘකාව මොකද්ද තිබිරස තියෙන්නේ? ඒක තියෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල මූලධර්ම කියලා. මේ ඒක අර මැඩම් දීලා තියෙන නෝට් එකේ තියෙන්නේ. පළවෙනි එක ලියාගෙන නෑ තිබිරස. ඒක සර් මම ලියාගෙන තියෙන ප්‍රශ්නයක් කොටස් කිරීමේ මූලධර්ම කියලා. ඔය ඒකට ඉතින් සැලකිලිමත් වෙන්න ඕන කරුණු නේද ඒක? ඔය එතකොට මේක තුන්වෙනි කොටසට නේද ඒ උත්තරේ එන්නේ තුන්වෙනි ඔව් කොටසට. තුන්වෙනි කොටසට. ඔව් තුන්වෙනි එකට. ටිකක් කියන්න. ඔව් පළවෙනි එක සරල මානසික හැකියාවේ සිට අනුක්‍රමයෙන් ඉහළ මානසික හැකියා මට්ටම් දක්වා ප්‍රශ්නය කොටස් කිරීම. දෙවෙනි එක ලකුණු ලබා දීම මැනෙන මානසික හැකියාවට අනුරූපීව සිදුවිය යුතුය. අනුරූපීව මොකද්ද සර් හුන්නේ? ලකුණු ලබා දීම මැනෙන මානසික හැකියාවට අනුරූපව සිදුවිය යුතුය. එතන අර ලකුණු ලබා දීම කියන එකට පස්සේ කොමාවක් දැම්මම නම් හොඳයි. මැනෙන මානසික හැකියාවට අනුරූපව සිදුවිය යුතුය. ලකුණු ලබා දීම මැනෙන මානසික හැකියාවට අනුරූපව සිදුවිය යුතුය. ඒකේ යටතේ කොටස් දෙකක් ලියාගෙන තියෙනවා. ප්‍රශ්නයට අදාළ මුළු ලකුණු මානසික හැකියා මට්ටම මෙන්ම විෂය කරුණුද සැලකිල්ලට ගනිමින් ඒ කොටස් අතර සාධාරණව බෙදා දැක්විය යුතුය. සාධාරණව බෙදා දැක්විය යුතුය. ඊළඟට අර දෙවෙනි එකේම අර තවත් අණු කොටසක් සමාන ලකුණු දිය නොහැක. තුන්වෙනි කරුණ එක් කොටසක් මත අනෙක් කොටස පරායත්ත නොවන ලෙස ප්‍රශ්න ඉදිරිපත් කිරීම. ඒතර ඔය ටික තමයි තියෙන්නේ. තවත් තියනවද දන්නේ නැහැ. මේ ඔය තුන තමයි මම ලියාගෙන තියෙන්නේ.
එතකොට අර මේකට කලින් කියපු එක් එක් කොටසින් අපේක්ෂිත විෂය කරුණුවලට අදාළ කොටසට වෙන්ව ඇති ලකුණු පහසුවෙන් බෙදා දැක්විය හැකිදයි සැලකිලිමත් විය යුතු වීම කියන එකත් ගන්න පුළුවන්ද? එතන තියෙන්නේ ප්‍රශ්නයට අදාළ මුළු ලකුණු මානසික හැකියාව මට්ටම මෙන්ම විෂය කරුණුද සැලකිල්ලට ගනිමින් ඒ කොටස් අතර සාධාරණව බෙදා දැක්විය යුතුය. ඒක තියෙන්නේ අර මන් කියපු දෙවෙනි කරුණට අදාළව. ලකුණු ලබා දීම මැනෙන මානසික හැකියාවට අනුරූපීව සිදුවිය යුතු වේ කියන එක යටතේ තමයි ඒක මම කිව්වේ. හරි සර් හරි. ඒකෙම දෙවෙනි එකත් කියන්නකෝ. දෙවෙනි කොට කිව්වේ සමාන ලකුණු දිය නොහැක. හරි සරි කියන්නකෝ. ඒ ප්‍රශ්න එතකොට හරිද අනිත් අයට ගැටලුවක් නේද? ඒ තිමිර සර් කියපු එක තමයි අර ටීචර් කියපුව ගාන්තියේ තියෙන්නේ. තිමිර සර් කියන්නේ මානසික හැකියාවට අනුරූපව ප්‍රශ්නයට අදාළ මුල් ලකුණු බර තබන්න ඕන කියන එක. ප්‍රශ්නයට අදාළ මුල් ලකුණු මානසික හැකියාව මට්ටම වගේම විෂය කරුණුත් සලකලා ඒ අතර බෙදන්න කියලා කියන්නේ. ටීචර් කියපු වාක්‍යය තියෙන්නේ එක් එක් කොටසින් අපේක්ෂිත විෂය කරුණු වලට අදාළව ඒ කොටසට වෙන වෙනම ලකුණු පහසුවෙන් බෙදා දක්වන්න කියලා. එතන මානසික හැකියාව කියන එකක් දාගන්න. අපේක්ෂිත කොටස අපේක්ෂිත විෂය කරුණු සහ මානසික හැකියාවන්ට අදාළව වෙන වෙනම ලකුණු පහසුවෙන් බෙදා දක්වන්න. එච්චරයි ඒක කියන්නේ. ඒ දෙකම එකයි. එකම දේ කියන්නේ. ඔව් සර් හරි හරි තේරුණා ඒක. ඒකේ තව කාට හරි ගැටලු මොනවා හරි තියෙනවද ඒ ප්‍රශ්නේ?